දුවල පුතාලා සියලු දෙනාටම ආයුබෝවන්. ඉතින් අද දවසේ අපිට මේ විදිහට වීඩියෝ එකක් කරහා ඔයාලට පාඩම් උගන්වන්න සිදුවෙච්ච කාරණා ඔයාලා දන්නවා. මේ කොවිඩ් වසංගතය දැන් මේ ලෝකේ පුරා පුතේ පැතිරිලා තියෙනවා. හරි. ඒ නිසා අපිට සිදුවෙනවා පුතේ මේ අභියෝගය පරදවලා හරි ඔයාලට මේ ඕලෙවල් විභාගේ අතලං වෙනවා. ඒ විභාගයට යම් කිසි විදියක ඔයාලට පිළිසරණක්. හරි. ඔයාලව කොහෙලාවත් අපිට අතාරින්න බෑ පුතේ. කොහොම හරි අපි මේ ගමන අපි ගොඩ යන්න ඕන. හරි. ඉතින් ඒ නිසා අපි හිතුවා කලින් මාස 3ේදී ඔන්ලයින් ක්ලාස් එකක් නැත්නම් වීඩියෝ එකක් කරහා සංජීව සර්ට ඔයාලට වීඩියෝ එකක් ලබා දෙන්න මම එච්චර අපි හිතුවේ නෑ. නමුත් මේ වෙලාවේ අපිට බැහැ පුතේ මේ වෙලාවේ අනිවාර්යයෙන්ම ඕලෙවල් විභාගය ළඟ වෙනවා. ජනවාරි 18 වෙනිදා ඕලෙවල් විභාගය පටන් ගන්නවා. මොකද A level එකක් පුතේ ඒක පහුුන්නේ නෑ. ඒ level විභාගය දැන් මේ යනවා. පැහැදිලිද? ඒ නිසා අපිට හිතන්න බෑ කොයි වෙලාවකවත් මේක තව ජනවාරි වලින් එහාට යයි කියලා ඕලෙවල් විභාගය. ඒ නිසා අපි මේ වෙලාවේ සියලු දෙනාම එකතු වෙලා හරි අපි උපරිමයෙන් කරන්න පුළුවන් දේ අපි මේ වීඩියෝ එක හරහා ඒ වගේම ඔයාලට ඔන්ලයින් ක්ලාස් හරහා පැහැදිලි පුළුවන් උපරිම ආකාරයෙන් හරි අපි ඔයාලට කරලා දෙන්න ඕන. ඔයාලත් මතක තියාගන්න මම මේ කතා කරන පැය ගාන මේ පැය දෙක ඔයාලා ඉතාමත් හොඳින් පුතේ අහගෙන ඉන්න ඕන. එහෙනම් මුලින්ම වැඩි වෙලා කතා කරන්න යන්නේ මුලින්ම මතක තියාගන්න පුතේ ගන්න ඔයාගේ අච්චුපොත ගන්න ළඟට අච්චුපොත ගන්න ළඟට අච්චුපොත ගන්න මම ඔයාලට පොඩ්ඩක් පෙන්නන්න. මම අද කතා කරන්නේ ලෝක මහා සංග්‍රාම. පැහැදිලි. ලෝක මහා සංග්‍රාම කියන පාඩම ඔයාලා පෙරලා ගන්න ඕන. පැහැදිලිද? පිටු අංකෙත් මම ඔයාලට කියන 132 ඉක්මනින් පෙරලා ගන්න. ඒ වගේම පුතාලා ගන්න ඕන පැන්සලක්. ඔයාලා ගන්නවා පෑනක් ළඟට ගන්න අනිවාර්යයෙන්ම ලියා ගන්න ඉක්මනින් ඔයාලට පොඩි කොළ කෑලි ටික නැත්නම් පුංචි පොත් පිංචක් ළඟට ගන්න කියන එකක් මතක් කරනවා. ඒ වගේම ඔයා ටියුට් එක ගත්තනම් ඒ ටියුට් එක ළඟකින් තියාගන්න පුළුවන් ඔයාලට කියන එක මතක් කරමින් මම ඔයාගේ පාඩමට අවතීර්ණ වෙන්න තමයි දැන් හදන්නේ. පැහැදිලිද කියන එක තේරුණා. එහෙනම් ලෝක මහා සංග්‍රාම අපේ 8 වෙනි පාඩම තමයි සර් අද දවසේ ඔයාලට කතා කරන්න හදන්නේ. පැහැදිලි. හරි. එහෙනම් එන්න පුතේ අපි පටන් ගමු පාඩම. එහෙනම් වැඩි වෙලාවක් යන්න නැතුව අපි අද දවසේ ඔයාලට උපරිම දෙයක් ඔයාලට ලබා දෙන්න වෙනද අපි එක ළඟ ඉඳගෙන පන්තිය කරාට විහිළු කරගෙන අපි පන්තිය කරාට අද දවසේ නමුත් අපිට ඒ දේ කරන්න බැරි වුණා. අපි පුළුවන් උපරිම ආකාරයෙන් මම ඔයාලට දෙන අවවාදය තමයි පුතේ මේ පැය දෙක මේ පැය එකමාර මේ පැය දෙක ඔයාලා කොයි වෙලාවකවත් පුතේ හරි අතාරින්න එපා. ගේම් ඉඳපල්ලා යක්කු වගේ ඉඳපල්ලා වැඩ කරපන්. පැහැදිලි. දැන් මේ කාලේ වලට ගෙදරදී පාඩම් කරනවත් හොඳට පුළුවන්. ඉතිහාසය වගේ සබ්ජෙක්ට් එකක්, බුද්ධ ධර්ම, සිංහල වගේ සබ්ජෙක්ට් හොඳින් ඔයාලට පාඩම් කරන්න පුළුවන්. ළමයි ඉන්නව රෑ නිදි මරාගෙන පුතේ පාඩම් කරනවා. ඔයාලා ඒක දන්නවා. ඉතින් උඹලට මේ හොඳ අවස්ථාවක් උදා වෙලා තියෙන්නේ. ඉතින් ඒකෙන් උපරිමේ ප්‍රයෝජන ගනින්න පුතේ. පැහැදිලිද කියන කාරණාව. හරි. හරි මොනවා හරි යම් දෙයක් තේරුම් නැති දෙයක් තිබ්බොත් උඹලට අනිවාර්යෙන් සර් ආය කියලා දෙනවා. ඒක බය වෙන්න එපා. හරි. මැසේජ් එකක් දාපන්. WhatsApp වලින් WhatsApp එකක් එවන්න පුතේ. WhatsApp වලින් එවන්න මැසේජ් එකක් එවන්න. ඔයාලා කියලා දෙනවා මම හිතනවා නොතේරෙන එකක් නැහැ. හොඳට තේරෙයි පාඩම. මම එකම දේ ආයෙ ඔයාලට වෙනදා වගේ පුතේ කරලා දෙනවා. පැහැදිලි. හරි. ඔයා බය වෙන්න එපා. එහෙනම් ගන්න ටෙස්ට් වෙන්න අපි වැඩේට බහිමු එහෙනම්. එහෙනම් එන්න සියලු දෙනාම 8 වෙනි පාඩම ලෝක මහා සංග්‍රාම ගාවට යන්න. හරි. දැන් මුලින්ම අපි මේ ලෝක මහා සංග්‍රාමයක් කියන්නේ මොකක්ද කියන එක පොඩ්ඩක් බලන්න ඕන පුතේ. ඔයාලා මතක තියාගන්න කාරණාවක් තියෙනවා. මෙතනින් ඉස්සෙල්ලා ලෝක මහා යුද්ධය ආරම්භ වෙන්නේ පුතේ කිස්තු වර්ෂ 1914 ඉඳන් මේක යනවා පුතේ ක්‍රිස්තු වර්ෂ 1918 වගේ වෙනකන් යනවා. ඒතර අවුරුදු 4-5ක කාලයක් මේ පළවන ලෝක යුද්ධය පුතේ මේ අපේ මේ ලෝකයේ තුල මේ රටවල් 25ක් විතර පුතේ එකතු වෙලා මේ ලෝක යුද්ධය සිදු වෙනවා. පැහැදිලිද කියන කාරණා. ඒක මේක විශේෂත්වයක් අපි දන්නවා. මොකද්ද? මීට කලින් සිදු වෙච්ච යුද්ධ අපි ගත්තොත් අපි කියමු යුරෝපීය රටවල් දෙකක් කියලා. ඒතකොට ඒ
රටවල් දෙකට විතරයි පුතේ මේක සීමා වුනේ. පැහැදිලිද කියන කාරණා. ඒකෙම ප්‍රංශයෙන් ගන්න ජර්මනිය ගහගත්ත කියලා ඒ රටවල් දෙක විතරයි. ඔව් මෙතන ප්‍රශ්නේ වෙන්නේ මොකද්ද? මේක ලෝක යුද්ධයක් වෙන්නේ කොහොමද? මේක යුරෝපයේ රටවල් කිහිපයක් සහ පසු කාලීනව මේකට එංගලන්තය වගේ රටවල් සම්බන්ධ වීමත් එක්ක පුතේ මතක තියාගන්න. එයාගේ යටත් විජිතව එක මේක පැටලෙනවා. එතකොට මහද්වීප කිහිපයකට මේක යනවා. ඒ ප්‍රමාණයට කියන එක. එතකොට මහද්වීප කිහිපයකට යන නිසා මතක තියාගන්න කාරණාව තමයි මේක අපි ඒකයි හඳුන්වන්නේ මහද්වීප කිහිපයක් මේකට සහභාගී. මහද්වීප කියන්නේ මහද්වීප දින රටවල් පුතේ හැරිලි කියන කාරණා. ඒ රටවල් කිහිපයක් මේකට සහභාගී වෙනවා. ආදී දැනගන්න පුළුවන්. අපි ඒක නිසා අපි මේකට කියනවා මොකද? ලෝක පළවෙනි ලෝක මහා සංග්‍රාමය කියලා. පැහැදිලිද කියන කාරණා. ඒ නිසා රටවල් කීපයක් රටවල් 25ක් විතර එකතු වෙනවා. හරි. අනිත් පැත්තෙන් ගොල් මහද්වීප කීපයක් මේකට සම්බන්ධ වෙලා තියෙනවා. මෙහෙම දෙයක් කලින් උන්නේ. ඒ නිසා තමයි අපි කියන්නේ මොකද? ලෝක මහා කියන සංග්‍රාමය කියලා අපි නම් කරනවා. එහෙනම් කවද්ද වර්ෂේ අපෙන් අහනවා කෙටි ප්‍රශ්නයක් අහනවා. කිස්තු වංශ 1914 පටන් ගන්නවා. උදේ 1918 තමයි මේක නිමාව. අපි පස්සේ පොත දියවමු. හරි පොතට පස්සේ යන්න. දැන් ඔයාලා මම කියන එක අහන් ඉන්න. පුංචි නෝට් එකක් දාගන්න පුළුවන් මම මේ ලියන ඒවා. ලොකුවට පැහැදිලි නැත්නම් පුතේ ගැටලුවක් කරගන්න එපා. ඔයාලට මම අච්චු පොතේ ඔයාලට ඉරි ටික ගහලා දෙනවා. පැහැදිලිද කියන එක? තේරුණාද කියන එක? හරි. ඒ නිසා එහෙනම් අපි ඉස්සරහට යනවා. එහෙනම් අපි මූලිකව බලන්න ඕනේ පළවන ලෝක යුද්ධයට ඇති වෙන්නේ මොකක්ද මොනවද ඇති වෙච්ච කියන්නේ හේතු ටික පැහැදිලි කියන කාරණා. එහෙනම් පළවන ලෝක යුද්ධයේ හේතු මොනවද? පළලෝක දෙක ඇති වෙන්න හේතු වෙච්ච සාධක මොනවද කියලා අපි බලන්න හදා. එහෙනම් මෙන්න මගේ උත්තරය. දැන් ඔයාලා දන්නවා මම දැන් කතා කරන්න යන ප්‍රශ්නේ අපි ගත්තොත් මේක පුතේ ඔයාලට එනවා සෙකන්ඩ් පේපර් එකේ රෝමි ඉලක්කම් 3ට එන්න පුළුවන්. රෝමි ඉලක්කම් 3ට ආවොත් එහෙම මේක කරුණු දෙකකින් ඔයාලට සිද්ධ වෙනවා විස්තර කරන්න. පැහැදිලි බලන්න. රෝමි ඉලක්කම් 4ට ආවොත් උදේ මතක තියාගන්න. ඒක කරුණු 3කින් විස්තර කරන්න ඕනේ. මම ඔයාලට කරුණු 6 7ක් කියලා දෙනවා පැහැදිලි. ඔයා දැනගන්න ඕන ඔයාගේ ඇඟට දැනෙන ඇඟට වදින ඒ කියන කරුණු තුනක් ඔයා ධාරණය කරගෙන ඒක අපි ප්‍රැක්ටිස් කරමු උදේ තව ඉස්සරහට. පැහැදිලි. ඔයා ගෙදර තවම ප්‍රැක්ටිස් කරද්දි ඔයා එතකොට දන්නවා ප්‍රශ්නෙත් දන්නවා උත්තරත් දන්නවා ඒ වගේම තමයි අල්ලගන්න මාතෘකා ටික අල්ලගන්නත් ඕනේ. පැහැදිලිද කියනවා මාතෘකාවට අදාළව තමයි අපි කියන්නේ විස්තරේ ලියන්න ඕනේ. ඒ නිසා හොඳට මම කතා කරන මාතෘකා තුනක් ඔයාලා අල්ල ගන්න ඕන. පැහැදිලි. තුන විතර නෙමෙයි ඔක්කොම අල්ල ගන්න ඕන. වැඩිපුර පැහැදිලි. තුනක් ඔයාලා ලියන තුන ඔයා ඕනක තීරණය කරන්න මම මොකක්ද මේ ප්‍රශ්නෙට උත්තරේ ලියන්නේ කියලා. පැහැදිලිද? නම් ප්‍රශ්නේ තියෙන්නත් ඕන. පැහැදිලි කියන කාරණාව. හරි. උත්තරේ තියෙන්නත් ඕන. ඒ උත්තරේ මාතෘකාව ඔයා දැනගෙන ඉන්නත් ඕන වෙන්න බෑ. පැහැදිලිද? අපිට එවලට කියලා හොයන්න බෑ. අපි දැන් මේවට සෙට් වෙන්න ඕන. ඒ නිසා ගන්න පොත අතට පැන්සල පෑන ගන්න අතට පෑනෙන් ලියන්න. හරි පොඩි මාක් එකක් දාගන්න කැතර වුණාට කමක් නැහැ. පස්සේ ඒක හදාගන්න ටියුට් එකෙත් ඒවා තියෙනවා. පොඩි නෝට් එකක් දාගෙන ඔය යන්න. එහෙනම් අපි ඉස්සරහට අඩියක් දෙනවා. පළවෙනි මම ආයේ ප්‍රශ්න ලියන්න යන්නේ නැහැ. මුලින් ප්‍රශ්න දාන නිසා අපි පළවෙනි මාතෘකාව දාලා යනවා. දැන් පළවෙනි මාතෘකාව තමයි පළවෙනි ලෝක යුද්ධයට හේතුවක් තමයි පළවෙනි එක මම අර ගන්නවා පුතේ මතක තියාගන්න එල්සාස් ලොරේන් ප්‍රශ්න. එල්සාස් ලොරේන් ප්‍රශ්නය මම අහගන්නවා. පැහැදිලිද කියන කාරණා. මම ඔයාට ඉස්සෙල්ලා මේක කතා කරලා ඉන්නම් පුතේ. පැහැදිලිද කියන කාරණා. හරි. ඔයා මේක ලියා ගන්න ඕන. එක තැනකින් ලියා ගන්න ඕන. මෙන්න පළවෙනි කියන්න මේක තමයි පළවෙනි හේතුව කියලා. පැහැදිලිද? හරි. මම හේතුව ඔක්කොම එකට ලියන්න යන්නේ නැහැ දැන් මෙතන. පැහැදිලි පහසුකමක් පොඩ්ඩක් මදි නිසා පැහැදිලිද? මම මාට මේක ඔක්කොම ලියන්නේ එකක් ඔන්න ලියුවා. අපි ඒ ගැන ඔන්න කතා කරන්න හදා. හරි බලන්න. ඔයාලා දන්නවා මම හැමදාම පන්තියේ ඔයාලට අඳින ලෝක සිද්ධියම දන්නවා. මම ඒක තමයි දැන් අඳින්න යන්නේ. අර යුරෝපයේ අඳින්න යන්නේ. පොඩ්ඩක් බලන්න ඔයාලට මතකද මගේ කට සිද්ධියම කියලා. එතකොට මේ තමයි පුතේ මම කිව්වා මේ අප්‍රිකාව. මේ තියෙන ඇවිල්ලා රතු මුහුද ඔයාලා දන්නවා. හරි මේ ඕනේ නැහැ මට දැන්ට අවශ්‍ය නැහැ. පැහැදිලි වුණා. මෙතන තියෙනවා මධ්‍ය ධරණී මුහුද. මධ්‍ය ධරණී මුහුද ඔයාලා ගන්නවා. මේක ඇත්තට පේන්නේ නැත්නම් ගැටලුවක් කරගන්න එපා. ඔයාට ඕන නම් අච්චු පොතේ මෙන්න මෙතන ඔය ටික තියෙනවා. පැහැදිලිද කියන කාරණා. මෙතනත් මම දැන් පස්සේ ආයෙ පෙන්නන්නම් ඔයාට. ඕක මෙතන ළඟ තියාගෙන බලන්න පුළුවන්. හරි.
එතකොට මෙන්න මෙතන තියෙනවා මූලිකව යුරෝපයේ මෙන්න මෙයා මොනවද කිව්වොත් පෘතුගාලය. හරි. මෙයා තමයි අපි දන්නවා ස්පාඤ්ඤ මම ඔන්න අල්සයන් අධ්‍යයන ස්පාඤ්ඤ. ඊට පස්සේ ගන්නවා මේ රට තමයි මොකක්ද කියන්නේ ප්‍රංශය. මෙයා අපි කිව්වා පෘතුගාලය. මෙයා ස්පාඤ්ඤ, මෙයා ප්‍රංශය. සිකියාම අධ්‍යයනයත් ඔය ගමන් පුරුදු වෙන්න. ඊට පස්සේ මම මේ ඇන්ගල් එකට යනවා. මට පේන ඇන්ගල් එකට යන්නේ මම පැහැදිලි. මෙයා බෙල්ජියම්, මෙයා නෙදර්ලන්තය. මෙයා බෙල්ජියම්, මෙයා නෙදර්ලන්තය. මෙයා ඇවිල්ලා ජර්මනිය. එතකොට පුතේ මම ආරගෙන මැද තියෙන මධ්‍යධර්මීය මුහුදනේ. මේ ප්‍රංශෙත් එක්කම පල්ලෙහාට ඔහොම එනවා පුතේ රට පැහැදිලි. අපි දන්නවා මේ රට මොකද්ද කියලා. ඒක තමයි මොකද්ද කියන්නේ? ඉතාලිය. රට කතා කරන්නේ ඉතාලිය. ඊට එහාට තව රටක් එනවා මොකද්ද කියන්නේ? ග්‍රීසිය. දැන් මට මේ පාඩමට ඔය රටවල් ඕනේ නැහැ. මම ආත ගන්න හදන්නේ මේ ප්‍රධාන රටවල් දෙකක්. ආගමික රටවල් දෙක මොකද්ද? එකක් තමයි ප්‍රංශය, අනිත් එක තමයි මේ ජර්මනිය. හැදුනේ හැටි තමයි මම කතා කරන්න හදන්නේ. ඔන්න ආගම පාඩම දැන් පටන් ගන්නවා. පුතේ මතක තියාගන්න ඕන 1871 කාලේ තමයි මේ ජර්මනිය කියලා ඒ වන විට රටක් තිබුණේ නැහැ. හරි. මේ ජර්මනිය හැදෙන්නේ එහෙ පාලකෙක් බිහි වෙනවා. හරි. එයාගේ නම තමයි මතක තියාගන්න ඕන. එයා මම පස්සේ පොතෙන් පෙන්නන්නම්. ඔය පොතට යන්න එපා. හරි. ඔටෝ වෝන් හරි බිස්මාර්ක් යාගෙන. කවුද නම? ඔටෝ බිස්මාර්ක්. ඔයා ගෙදර ඉන්නවා. ඔබ දැන් ප්‍රැක්ටිස් කරනවා. හරි. ඔයා කටින් මේක කියන්න ඕන. කියන වාරයක් පාසා මේ නම් ටික වань මතක ඉන්නේ. පැහැදිලි නියම පන්තිය ඕන තරම් වාට කියලා තියෙනවා. හරි. ඒ නිසා හොඳට නැවත කියන්න. මම මේව දැන් මේ කියද්දි ඔයා මොකද කරන්නේ? ඔටෝ වෝන් බිස්මාර්ක්. පැහැදිලි. මේ ඕල්රෙඩි තියාගන්න. මේ නම් ටික නිකන් අමාරු වෙන්නේ නැහැ පුතේ. හරි. හොඳටම වැඩේ කරගන්න පුළුවන්. ඒතර කවදාද 1870 ඔටෝ වෝන් කියන්නේ බිස්මාර්ක්. පැහැදිලි? අපි බලමු. එතකොට මේ 1870 දී ජර්මනියේ රටක් තිබ්බේ නැහැ. ඒ ඔටෝ වෝන් බිස්මාර්ක් තමයි මෙන්න මේ ප්‍රදේශයේ තිබුණා කුඩා රාජ්‍යයන් 360ක්. හරි 350කට යන දේවල් පොතේ තියෙනවා. කමන්නේ නැහැ ඒක ලියන්න. 350කට යන මේ වගේ මම මේ අදින්නේ කුඩා රාජ්‍ය 360කට එහා පැත්තේ ප්‍රමාණයක් පැහැදිලි. මෙන්න මේ කොටස තියෙනවා. මේ 350 360 එකතු කරනවා පුතේ. අපි කියනවා එක්සත් කරනවා කියලා. එක්සත් කරලා තමයි මේ හදාගන්නේ මොකද්ද මේ කියන්නේ? ජර්මනිය හදාගන්න. පැහැදිලිද? කවදාද හදාගන්නේ? 1970 71 කවුද හදාගන්නේ? ඔටෝ වෝන් බිස්මාර්ක් යාගේ ප්‍රථම කියන්නේ අගමැතිවරයා. කොහේද? ජර්මනිය. මේ හදාගත්ත රට මොකද්ද කියන්නේ? ජර්මනිය. පැහැදිලි නේ? අවුවොත් කවුද ජර්මනිය? මුලින්ම එක්සත් කරපු අගමැතිතුමා කවුද? ජර්මනිය. කවුද ජර්මනිය හැදුවේ කියලා ඒක උතුරෙන් මොකද යනවා කියන්නේ? ඔටෝ වෝන් බිස්මාර්ක්. නම් පාඩම් කරනවා. මම දැන් දරුවෝ 7 වතාවක් 6 වතාවක් විතර කිව්වා. ප්‍රැක්ටිස් කරගන්න. ඔය දැන් ඉන්නවා ප්‍රැක්ටිස් කරගන්න. එහෙම බලන්න එපා. ගේමින් ඉන්න වැඩ කරන්න එපා. ගේමින්. හරි. එතකොට මට කියන්න තියෙන්නේ ඒක පුතේ මේ ජර්මනිය මේ වචන අල්ලගන්න. එක්සත් කිරීමේ ව්‍යාපාරයේදී මේ ප්‍රංශයත් සමග යනකොට පුංචි ගැටුමක්. අපි කියන පොඩි යුද්ධයක් කියලා. හරි. පොඩි ගැටුමක් කරා. එතකොට මේ ප්‍රංශය සතුව තිබ්බ පුතේ මතක තියාගන්න මේ මාතෘකාව මොඩිය කියලා තියෙන මම ආයෙසරක් ලියනවා. හරිද? මොකද්ද? එල්සාස් සහ ලොරේන් කියන ගල්ලංගුරු ආකාරය. ඒ වගේම ඒක යම්පස් කෙතක්. පැහැදිලිද? යම් ප්‍රදේශයක්. යකසුත් තියෙනවා මොනවාද කියන්නේ? ගල්ලංගුරුත් තියෙනවා. අපි දන්නවා ආරණ්‍ය විප්ලවයේ පාඩමේ මාස දෙක තුනක්ම ඔයාලට කතා කරන්නේ පුතේ ඇවිල්ලා. කාර්මික විප්ලවයේ පාඩමේ කතා කරන ප්‍රධාන ශේෂ්ත්‍ර තුනක් අපිට අපි කතා කරා. ඒකේ ප්‍රධාන විශේෂ දෙකක් නේ ගල්ලංගුරු සහ ඊට අමතරව යම්පස් කියන්නේ. දැන් යකඩහ වාණේ කර්මාන්තයනේ. ඉතින් කොච්චර වටිනවද? 1780 පැහැදිලි කියලා දැන් මේ අපි 1870 හරි ඒක දැන් වෙනකොට කොච්චර වටිනවද මේ ගල්ලංගුරු සහ යපස් කෙත පැහැදිලිද ඒක මේක මාන විදියට වටිනවා කාටද කියන්නේ ප්‍රංශයට නමුත් මෙතන මම කියන්නේ පොඩි යුද්ධයක් ඇති වුණා කියලා මේ යුද්ධෙදී මතක තියාගන්න මේ ජර්මනිය මේ ප්‍රංශයේ විච්ච එල්සාස් සහ ලොරේන්ස් ප්‍රදේශ අල්ල ගන්නවා පැහැදිලිද මම ආයි කියන්න ජර්මනිය විසින්
ප්‍රංශෙ තිබිච්ච මොනවාද? එල්සාස් සහ ලොරේන් ප්‍රදේශ අල්ල ගන්නවා පුතේ. පැහැදිලිද කියන්නේ? තේරුණාද කියන්නේ? හරි. එතකොට මොකද වෙන්නේ? හරි. මේ ප්‍රංශේ බලනවා හැමතිස්සෙම තමන්ගෙන් අහිමි වෙච්ච මේ දේ මොනවද කරන්නේ? නැවත ලබා ගන්න. පැහැදිලි කියන තරම්. හරිද? ජර්මනිය බලන මොකද්ද? තමන් ලබාගත්ත දේ කියන්නේ රැක ගන්න. තේරෙනවද මම කියන්නේ? පැහැදිලිද මම මේ කියන එක? තේරෙනවද? මොන ආයසරයක් මම කියන්නම්. මොකද්ද? මේ එල්සාස් සහ ලොරේන්ස් ප්‍රදේශ පැහැදිලි කවුද අල්ලගන්නේ කතා කරන්න? ජර්මනිය අල්ලගන්න. එතකොට මේ පරස්පර මතයක් හොඳයි පැහැදිලි. ඇයි? ජර්මනිය බලනවා මොකද කතා කරන්නේ? තමාට ලැබිච්ච දේ කියන්නේ තියාගන්න. ප්‍රංශය බලනවා තමයි ගිලිහිච්ච දේ කියන්නේ ලබාගන්නේ කොහොමද? පැහැදිලිද නිදන නිරසකේ? පැහැදිලි. එතකොට මම මේ කියන්න හදනවා මේ පරස්පර මතවාදී ගැටුම උග්‍ර වෙන්නේ කොතනද කතා කරන්නේ කියන්නේ 1994 තමයි පුතේ පළවන ලෝක යුද්ධය ඇති වෙන්නේ. ගැටුමක් ඇති වෙන්නේ එතනදී. නමුත් ඊට කලින් ඉඳලා ඒකට හේතු සාධක සැපේනවා 19 වන කියන්නේ. සියවස් ඉඳලා මේ 19 වන සියවස් තමයි 1970 කියලා කියන්නේ. තේරෙනවද? පැහැදිලිද? ඔන්නම තමයි එල්සාස් සහ ලොරේන්ස් ප්‍රශ්නය කියලා. පැහැදිලිද? තේරුණාද? අපි කොහොමද ඔක ලියන්නේ? හා? ඔය මම කියපු ටිකම තමයි. ඒතර මහා ලොකු හිතන්න එපා. පැහැදිලිවම හරි. මෙන්න මේ විදිහට ලියලා දාන්න පුළුවන්. හරි. අපි කියමු අපි ගැහුව මාතෘකාව මොකද? එල්සාස් සහ ලොරේන්ස් ප්‍රශ්නය කියලා මාතෘකාව ගන්නවා. හරි. අපි කියනවා මොකද්ද? මේ 1970 වෙනකොට ජර්මනියක රාජ්‍යයක් තිබ්බේ නැහැ යුරෝපේ. කුඩා රාජ්‍යයන් 350කට වැඩි ප්‍රමාණයක්. 360. හරි. එකතු කරලා තමයි ඔටෝ වොන් බිස්මාර්ක් මේ ජර්මන් රාජ්‍ය හදාගත්තේ. පැහැදිලි කියන කාරණා. හරි. එතකොට මේක එක්සත් කිරීමේදී ජර්මනිය එක්සත් කිරීමේදී වලිනවා ජර්මනිය එක්සත් කිරීමේදී පැහැදිලිද? ඒ ප්‍රංශයේ තිබිච්ච මොකද? එල්සාස් සහ ලොරේන් කියන ගල්ලඟුරුසා කියන යපස් කෙත කාට හිමි වෙනවා? ජර්මනියට හිමි වුණා කියන එක ලියන්න. පැහැදිලිද? ඊට පස්සේ වා කියන්න ඕන මොකද? ප්‍රංශය බලනවා තමන්ගෙන් අහිමි වෙච්ච දේ නැවත කියන්නේ ලබාගන්නේ කොහොමද කියන එක. ජර්මනිය බලනවා මේ ලැබිච්ච වස්තුව කොහොමද කියන්න අපි රැකගන්නේ කියන කාරණාව. පැහැදිලි. මේ පරස්පර මත ගැටුම පසුකාලීනව ලෝක යුද්ධයක් ඇති වෙන හේතුවක්. පැහැදිලි. මගේ දෙවෙනි මාතෘකාවට මම යන්න හදන්නේ. මම මේක පොඩ්ඩක් මකනවා නම් මෙතන පොඩ්ඩක් පුතේ. හරි. දැන් දෙවෙනි මාතෘකාවට සැරසෙන්න ඔයාට අවශ්‍ය දේවල් අර්ථ තියෙනවා නම් ඔයාට දාගන්න පුළුවන්. කලබල වෙන්න එපා. පැහැදිලිවම පොතේ මේක තියෙනවා. මම පොතත් අපොල්ටකින් පුළුවන්කමක් තිබුණාට අඩකාලවට කියවනවා. පැහැදිලි කියන කාරණාව අබය වෙන්න එපා. එහෙනම් අපි දෙවෙනි මාතෘකාව මේක වෙනස් කරනවා පොඩ්ඩක්. හරි. මෙතන වෙනස් කරලා මම යනවා දෙවෙනි මාතෘකාව ගාවට. ඔය කලින් කියපුවා ඔළුවේ තියාගන්න ඕනද? මම දැන් අහනවා. හරි. කලින් කියපු ඔටෝ වෝන් කියන්නේ කවුද? ඒක ඕන වෙනවා මට දැන් දෙවෙනියට යනකොට ඕන වෙනවා. හරි. හරි දෙවෙනි මාතෘකාව නම්බර 2. දැන් ඔයාලට පුළුවන් නම්බර 2 කියලා දාන්න. පැහැදිලි. මේ මාතෘකාව ලියලා ගන්න. දැන් මාතෘකාවට මම යනවා බිස්මාර්ක්ගේ අර ගිවිසුම් ප්‍රතිපත්තිය. ගිවිසුම් ප්‍රතිපත්තිය පැහැදිලි. හරි. පද මාතෘකාව කියනවා ඔලිකින් කියන්නේ පැහැදිලි. හරි. මොකක්ද? බිස්මාර්ක්ගේ කියන්නේ ගිවිසුම් ප්‍රතිපත්තිය. පැහැදිලිද? තේරෙනවද කියන එක? හරි. එහෙනම් අපි යනවා ඉස්සරහට යමු. හරි බලන්න. හරි. එතකොට මට කියන්න තියෙන නැවත වරක් මෙන්න මේක. මොකක්ද? කවුද හතුරු දෙන්න දාන්නේ කවුද කියන්නේ? කවුද? ප්‍රංශය සහ කවුද? ජර්මනිය. ප්‍රංශයයි ජර්මනිය. පැහැදිලි. හරි. ඔළුවේ තියාගන්න. බිස්මාර්ක් ගහන පොතේ මාර්ගයම. පට්ට ගේමක් ගහනවා. හරි. බලන්න කොහොමද ගේන්නේ? එයාගේ ඔළුවේ තියෙන මොකද්ද? ප්‍රංශයව තනි කිරීමේ ප්‍රතිපත්තියකට යනවා. අයිත පොඩ්ඩක් මේක ලියන්න. මොකද්ද? ප්‍රංශයව තනි කිරීමේ ප්‍රතිපත්තිය. පැහැදිලි කියන කාරණා. හරි. කාදගෙන ප්‍රංශයව තනි කරන්න තමයි හදන්නේ. ප්‍රංශය වෙන විදිහින් කිව්වොත් ප්‍රංශයට මිතුරෙක්ව ලබා ගන්න ඉඩ දෙන්නේ නැහැ. පැහැදිලිද කියන කාරණා. හරි. අපි අද වුණා තේරෙයි. හරි. ප්‍රංශයට මිතුරෙක්ව ලබා ගන්න ඉඩ දෙන්නේ නැහැ. තනියම තියන්න තමයි හදන්නේ. පැහැදිලිද? හරි. යා. එතකොට මෙතනදී ජර්මනිය කාත් එක්ක තරහ වුණේ. බිස්මාර්ක් කාත් එක්ක තරහ වුණේ.
හරි. එතකොට අපි ගත්ත යුරෝපයේ දේශපාලන කේන්ද්‍රස්ථානයේ බවට පත් වෙන්නේ කොහෙද දන්නවද? ජර්මනිය. ඒක වෙන විදිහින් කිව්වොත් මේ ජර්මනියේ බිස්මාර්ක් එක්ක මේ ඕලන්දේ ඉන්න අය නෙදර්ලන්තේ කියන ඕලන්දේනේ. හරි. ඒතර ඒගොල්ලෝ සම්බන්ධතාව පවත්වනවා. බෙල්ජියම සම්බන්ධතාව පවත්වනවා. හරි. මේ පැත්තේ ඉස්පානියත් සම්බන්ධතාව පවත්වනවා. පැහැදිලිද කියලා පෘතුගාලය සම්බන්ධතාව පවත්වනවා. එංගලන්තයත් යම් සම්බන්ධතාව පවත්වනවා. කවුරුත් තරහ නැහැ. ඒ ප්‍රංශේ තරහයි. පැහැදිලි. තේරුණාද? හරි. ඔළුවේ තියාගන්න මේ කියන කාරණා. ඒකට මම කිව්ව වචනයක් මොකක්ද ලියන්නේ මොකක්ද? ජර්මනිය තමයි යුරෝපයේ මේ අවධිය වෙද්දී දේශපාලනික වශයෙන් ආර්ථික වශයෙන් කේන්ද්‍රස්ථානයේ බවට කියන්නේ පත් වෙලා හැමෝමත් එක්ක සම්බන්ධතාව පවත්වනවා. මෙතනදී අපේ මාතෘකාව දිහා බලනකොට මාතෘකාවේ තියෙන වචනය මොකද්ද? ගිවිසුම් ප්‍රතිපත්තිය කියලා. එහෙනම් මෙයා යම් රටවල් එක්ක ගිවිසුම් කීපයක් ගෙවුවා. හරි. අපි ඉගෙන ගන්න අපි ඉගෙන උත්තරේ බලා පොරොත්තු වෙන උදාහරණ. අර කිචිල්ලන් නිදසුන් ඉල්ලන්නේ අපේ. අන්න ඒවා අපි දාන්න ඕනේ. පැහැදිලි සමහරවල් මම මේ කියන සමහර එකක් දෙකක් ඔයාගේ අච්චුපතේ නැති වෙන්න පුළුවන්. ගැටලුවක් නෑ උදේ. පැහැදිලි මේ කලින් පොත්වල තිබිච්ච අපි ඉගෙන ගත්ත දේවල් ඒවා වෙච්ච දේවල් බය නැතු මම ලොකු දේවල් නෙමෙයි තුනක් උදාහරණ තුනක් උගන්වනවා. සරල තුනක් ඒ තුන අනිවාර්යෙන් දාන්න ඕනේ. පැහැදිලි. එකක් තමයි මතක තියාගන්න පළවෙනි කාරණාව පළවෙනි ගිවිසුම තමයි අපි කියනවා ජර්මනියයි. හරි. ජර්මනියයි හරිද? තව රටක් තියෙනවා ඕස්ට්‍රියාව කියලා. ඔයාලා වරද්ද ගන්න එපා. ඕස්ට්‍රේලියාව නෙමෙයි. පැහැදිලි. මේ මොකද්ද? ඕස්ට්‍රියාව. ඕස්ට්‍රියාව. ඔයාලා මම පෙන්නන්නම් පුතේ ඒක. ඕස්ට්‍රියාව කොහෙද තියෙන්නේ කියලා. මෙන්න මේ පේනවනේ මෙතන රෝස පාටින් වගේ. තියෙනවනේ. ජර්මනියට පස්සේ තියෙන ඇවිල්ලා මොකද්ද? ඔස්ට්‍රෝ හංගේරියානු අධිරාජ්‍ය කියලා තියෙන. අන්න ඒ ගැන මම කතා කරන්නේ. පැහැදිලිද? තේරුණාද? හරි. ඒ නිසා ඔළුවේ තියාගන්න ඕන. යටින් තියෙනවා තව තුර්කියව තියෙනවා. මම ඒව ගැන පස්සේ කතා කරන්නම්. හරිද? මෙතන මේ ගැන පස්සේ කතා කරමු. මේ ෆීල්ඩ් එක සම්බන්ධයෙන් මට දැන් මේ දෙන්න යන්න මේක ඕන වෙන්නේ නැහැ. යා. එතකොට ජර්මනිය සහ ඕස්ට්‍රියාවට එකතු වෙන තව රටක්. එයා තමයි උතන එහා පැත්තෙන් ඉන්න කවුද? රුසියාව. විශාල රටක් වෙච්ච කියන්නේ රුසියාව. පැහැදිලිද කියන කාරණා? හරි. ඒතකොට ඔළුවේ තියාගන්න ඕන. මේ ප්‍රධාන රටවල් තුනක් නැත්නම් අධිරාජ්‍යයන් කියලා කියන්නේ වෙනත් රටවල් යටත් කරගත්ත මේ රටවල් තමයි මේගොල්ලෝ ජර්මනිය ඕස්ට්‍රියාව වගේ රටවල් අපි ගත්තොත් එහෙනම් මේ තුන් දෙනෙක් ලෝකේ මේ බලවත් තුන් දෙනෙක් එකතු වෙලා හදා ගන්නවා මොකද්ද කියන්නේ මේ නමල්ල ගන්න අධිරාජ්‍යවරුන් තිදෙනාගේ සංගමය කියලා එකක් හදා මොකද අධිරාජ්‍යවරු තිදෙනාගේ සංගමය කියලා එකක් හදා ගන්න. නම පාඩම් කර ගන්න ඕන. අහුවොත් කෙරි ප්‍රශ්නයක්. මොකට හරි අහුවොත් ප්‍රශ්නයක්. අධිරාජ්‍යවරු තිදෙනාගේ සංගමයට. අයිති වෙච්ච රටවල් තුන මොනවද කියලා අහුවොත් අපේ ළමයි දැනගන්න ඉන්න ඕන. මොනවද රටවල් තුන ගත්තොත් එන්නේ එකක් ජර්මනියයි, ඕස්ට්‍රියාවයි, රුසියාවයි. පැහැදිලිද? තේරුණාද ඔලිවියාට? හැබැයි ටික දවසක් යනකොට හරි මේ රුසියාව මෙතනින් කියන්නේ ඉවත් වෙලා ගියා. රුසියාව පුතේ ඉවත් වෙලා ගියා. හරි. ඍතු වෙන්නේ කවුරු රටවල් දෙක? ආයෙ මතක් කරන්න. ජර්මනිය, ඕස්ට්‍රියාව. මම ඉතින් යටින් මෙතන ලියනවා ආයෙසරයක්. හරි. ජර්මනියයි කවුද? ඕස්ට්‍රියාවයි. පුතා මේ දෙන්න ගැහුවා. ඒ දෙන්නගේ ගැහුවා තව ගිවිසුමක්. යුද ගිවිසුමක්. අපි කියනවා යුද ගිවිසුමක් කියලා අපි කියනවා. හරි. නැත්තම් කියනවා පුතේ ඇවිල්ලා මිත්‍ර ගිවිසුමක්. හරි. මිත්‍ර ගිවිසුමක් කියනවා. වෙනදී කිව්වොත් ඕස්ට්‍රියාවට මොනවා හරි ප්‍රශ්නයක් වුණොත් කවුද ඉන්නේ? ජර්මනිය ඉන්නවලු පැහැදිලි. ජර්මනියට මොනවා හරි ප්‍රශ්නයක් වුණොත් කවුද ඉන්නේ කියන්නේ? ඕස්ට්‍රියාව ඉන්නවලු. තේරෙනවද කියන එක? පැහැදිලිද කියන කාරණා මිත්‍ර ගිවිසුමක් කියනවා. යුද ගිවිසුමක් කියනවා. හරි. ඒගොල්ලන්ගේ තව බලය වැඩි කරගන්න. පැහැදිලි. හරි. ශක්තිය වැඩි කරගන්න. මෙතෙන්ට පසුකාලීනව එකතු වෙනවා තව කෙනෙක්. හරි. එහෙනම් අපි කවුද කියලා ගත්තොත් එහෙම බලන්න කවුද කියලා යා මම ලියනවා ජර්මනියයි ඕස්ට්‍රියාවයි ඊට අමතරව තව එක්කෙනෙක් ඉන්නවා පුතා කවුද දන්නවද මෙන්න මෙයා. එන අලුතෙන් ආපු කෙනා මම කොටු කරා. එයා තමයි කවුද කතා කරන්නේ කියන්නේ ඉතාලිය. කවුද? ඉතාලිය එකතු වුණා. පැහැදිලි. මේ තුන් දෙනාම ඉන්නේ රත්තරනේ යුරෝපේ මැදනේ. පැහැදිලි.
මේ බලන්න. මොකක්ද කියන්නේ? ආයෙත් කෙනෙක් තමයි කවුද? ජර්මනි. අනිත් එක්කෙනා දැක්ක මේ හරිය වගේ තියෙන මොකද්ද? ඕස්ට්‍රියානු හංගේරියානු අධිරාජ්‍ය දැක්කා ඔයා. ඉතාලිය ගැන මම ආයෙත් ඉස්සෙල්ලා කිව්වනේ. පැහැදිලි මේ ඉතාලිය පැහැදිලි කියන කාරණා. හරි පැහැදිලි වුණාට මේකෙන් බලා ගන්නත් කියන්නේ. පුළුවන් පැහැදිලි. මේකෙන් බලා ගන්න පුළුවන්. මේ දින ඉතාලිය මෙතන තියෙනවා මොකක්ද කියන්නේ? ජර්මන් අධිරාජ්‍ය තියෙනවා. මෙතන තියෙනවා මොකක්ද කියන්නේ? ඕස්ට්‍රියා හංගේරියානු අධිරාජ්‍ය තියෙනවා. පැහැදිලි. මේ තුන් දෙනාම ඉන්නේ මැදනේ ඉන්නේ. පැහැදිලි යුරෝපේ මැද. ඒ නිසා මේගොල්ලන්ට දැම්ම නමක් මොකද්ද කියන්නේ? මධ්‍යම යුරෝපා බලවතුන්ගේ මිත්‍ර හවුල. පැහැදිලි. හරි මේක පේනව නේද? උදාහරණ මේක පේනව නේද? පැහැදිලි. මධ්‍යම යුරෝපා බලවතුන්ගේ මිත්‍ර හවුල. පැහැදිලි. හරි. එහෙනම් ඒක උඩට ලියා ගන්න පුළුවන්. නම කාරණා තුනක් කිව්වා. නැවත සර් කාරණා තුන කියන්න හදන්නේ වාට පැහැදිලිව ලියා ගන්න පුළුවන් වාට පුතේ ඈ. හරි. එහෙනම් පළවෙනිට අපි දැක්කා මොකද්ද? ජර්මනියයි, ඕස්ට්‍රියාවයි, රුසියාවයි මේ තුන් දෙනාම එකතු වෙලා යවුවා ගිවිසුමක්. ඒක නම් මොකද්ද ලියවෙන්න ඕන? අධිරාජ්‍යවරුන් දෙදෙනාගේ සංගමය. පැහැදිලි. ඊට පස්සේ රුසියාව අපි කිව්වා අයින් වුණා. ඊට පස්සේ ජර්මනියයි ඕස්ට්‍රියාවයි මොකද කරේ? යුද ගිවිසුමක් ගහලා, මිත්‍ර ගිවිසුමක් ගහලා ඒගොල්ලෝම තව තද කරගත්තා ඒගොල්ලන්ගේ සම්බන්ධතාවය. ඔක තව ගිවිසුමක් දෙකයි. තුන්වෙනි කාරණාව තමයි මේ දෙන්නට එකතු වෙනවා කෙනෙක්. එයාගේ නම තමයි කවුද කියන්නේ? ඉතාලිය. පැහැදිලිද කියන කාරණාව? ඉතාලිය එකතු වෙනවා. එතකොට මේ තුන් දෙනාගේ නම තමයි මේ තුන් දෙනා යුරෝපේ මැද නිසා අර නම එනවා මොකක්ද? මධ්‍යම යුරෝපා බලවතුන්ගේ මිත්‍ර හවුල කියලා අපි වාට කියනවා. තේරෙනවද? පැහැදිලිද මම කියන එක? හරි ඔළුවේ තියාගන්න. හොඳට වැඩ කරන්න. ගේමින් ඉන්න. හරි නතර වෙන්න එපා. ගේමින් ඉන්න. හරි. අපුංචි කෑල්ලයි තියෙන්නේ. දැන් අපේ වැඩ කොටස ගොඩක් හරි. ප්‍රශ්න තියෙන්නේ මෙතන දැන්. මෙන්න මේ කෑල්ල ලියවෙන්න ඕන. හරි. මම මෙතන ලියනවා හොඳේ. 1888 87 88 වගේ වෙනකොට හරි මේ බිස්මාර්ක් එයාගේ ප්‍රතිපත්තිය ප්‍රංශේ තනි කිරීමේ ප්‍රතිපත්තිය ඉතාමත් හොඳින් එයා කරගෙන ගියා. හරි. නමුත් මතක තියාගන්න කාරණාව තමයි පැහැදිලි. හරි. බිස්මාර්ක් ඉතාමත් හොඳින් ප්‍රංශය තනි කරා. නමුත් ඊට පසු කාලන බිස්මාර්ක්ව බලයෙන් පහ කරන පුතේ කෙනෙක් ඇවිල්ලා 1888 පැහැදිලිද කියන කාරණා. එහෙනම් කවුද එයා? පැහැදිලි කියන කාරණා. එයා තමයි කවුද මතක තියාගන්න? දෙවන විලියම් කියලා කෙනෙක්. කවුද දෙවන කියන්නේ? විලියම්. පැහැදිලි කියන කාරණා. පැහැදිලිද දෙවන විලියම්? අපි කියන රෝන්න අධිරාජ්‍ය කියන නම තමයි කයිසර්. ඔය හරි දීපුත් කයිසර් කියලා නම. කයිසර් කියන්නේ අධිරාජ්‍ය. ඒක දෙවන විලියම් අධිරාජ්‍ය. දෙවන විලියම් දැන් කයිසර්. පැහැදිලි කියන කාරණා. හරිද? ඒක ඔළුව විදියයි ගහන්නේ අපෙන් එහෙම කියලා. මුතුවා දැනගෙන ඉන්න ඕන. ඒතකොට මම කියනවා මේ දෙවන විලියම්ට ඔළුව තිබුණේ හරි අර බිස්මාර්ක් ගහපු ගේම. බිස්මාර්ක් හිමීටන යුද්ධ ශක්තිය වර්ධනය කරගත්තේ. කාටවත් මම කියන්නේ ගහගත්තේ නෑ කියන පැහැදිලි. අර හොඳම නාවික ශක්තිය තියෙන එංගලන්තේව කියන්නේ කූද්ද ගත්තේ නෑනේ. එයා එංගලන්තේ මේ වෙනම යුරෝපයේ වැඩවලට අත දැම්මේ නෑ. මේක ලියන්න පුළුවන් කෑල්ලක්. පැහැදිලි. එයා අත දාන්න ආවේ නෑ. එයා උද්දකලා ප්‍රතිපත්තික එංගලන්තේ ඉතියා මෙහෙලා සෝරි මට එංගලන්තේ ඉඳන් අඳින්න බැරි වෙලා මමාට අඳිනවා මෙතන මෙයා තමයි එංගලන්ත. පැහැදිලි කියනවා. එයා මෙහෙට අත දැම්මේ නෑ. අපි දන්නවා හොඳටම මොකද්ද? එංගලන්තේ නාවික ශක්තිය හරි ප්‍රබලයි. තේරුණාද කියන කාරණා. එංගලන්තේ නාවික ශක්තිය ප්‍රබලයි. ඒතකොට එයාව කූද්ද ගන්න ගියේ නෑ. එයාගේ තමයි යටත් කියන්නේ. විජිත තියෙන්නේ. අපි ඊළඟ ඒ කොටස කතා කරනවා. පැහැදිලි ලකුණු අප්‍රිකානු මහද්වීපේ රටවල් අල්ලන් ඉන්නවා එයා. පැහැදිලි ආසියාවේ රටවල් අල්ලන් ඉන්නවා එයා. දකුණු ඇමරිකාවේ රටවල් අල්ලන් ඉන්නවා එයා. පැහැදිලිද? එතකොට එයාගේ ගත්තොත් එහෙම එයාව මේ වැඩේට එයා කූද්ද ගත්තේ නෑ. එයා පාඩුවේ එයා හුදකලාවේ ඉන්නවා. එයාට ඉන්න දීලා තමයි කවුද? ජර්මනියේ බිස්මාර්ක් හිමින් වැඩ කරේ කාටවත් පේන්නේ නැති වෙන තමයි අංකයකට තමන්ගේ රට ගෙනාවා. පැහැදිලිද? ඒ ගේන්න හැවිද්දසා ගෙනාවා. උඩට අරන් ආවා. මේක තීරුම් ගත්තේ නෑ කවුද? මේ දෙවන විලියම් කියන ආදයා. මේ අධිරාජ්‍යය. එයා ඒක තීරුම් ගත්තේ නෑ. එයාට ඕන ඉතා ඉක්මනින් මේ රටවල් අල්ලගන්න.
එයා කරපු දේවල් කිහිපයක් උඩ ඒවා ඊළඟේ කතා කරනවා. එයා කරපු දේවල් කිහිපයක් උඩ හරි. එයා ගැටුම් කිහිපයක් ඇති කර ගැනීම උඩ නිතරම හරි ප්‍රංශේ තනියම හිටියේ. ප්‍රංශේ තනි වෙලානේ හිටියේ. අපි කතා කරේ පැහැදිලි ප්‍රංශේ තනි කිරීමේ ප්‍රතිපත්තියක බිස්මාක් හිටියේ. එනම් එංගලන්තේ ඇහැරිලා බලනවා මේ මේ කවුද අපේ දෙවන විලියම් අධිරාජ්‍ය කරගෙන යන කල්ක්‍රියාව හරියන්නේ මට මිත්‍රයෙක් හොයාගන්න ඕන මට මිත්‍රයෙක් හොයාගන්න ඕන එහෙනම් යා මිත්‍රයෙක් හොයනවා මට මිත්‍රයෙක් නැද්ද කියලා බලනකොට අන්න ඉන්නවා අත් දෙක ඔසෝගෙන කෙනෙක් කවුද යා ප්‍රංශේ නම් ප්‍රංශේ එංගලන්තේ එකතු වෙනවා රත්තරනේ මෙන්න මේ වෙලාව පැහැදිලිද කියන කාරණා තේරෙනවද කියන කාරණා හරි ඔන්න පිලක් ගොඩනගෙන ඔන්න එක සංසිද්ධියක් හරි ඒක තමයි පස්සේ කාලේ අපි හඳුන්වනවා මිත්‍ර පිළ කියන මම ඒක පස්සේ කියන්න ජර්මනි ඕස්ට්‍රියා තුර්කියේ පිළට අපි කියන්නේ ඇවිල්ලා මධ්‍යම බලවතුන්ගේ පිළ කියලා මම ඒක පස්සේ පැහැදිලි කරලා දෙන්නම් එහෙනම් පැහැදිලිද ඔයාලට ඔය ටික ඔතෙන් දෙනකන් ලිව්වනම් මේකේ ඇති අපි ගොඩක්ම මෙතන හිට් කරන්න ඕන ගිවිසුම් ගැන පැහැදිලි එහෙනම් ගිවිසුම් තුනක් අපි ගැහුවා අපි දැක්කම මේගොල්ලෝ මේ ගිවිසුම් තුන මේ වෙලාවේ පොඩ්ඩක් එතන හිට් කරලා කතා කරන්න පැහැදිලිද මොන ඔක තමයි බිස්මාර්ක්ගේ ගිවිසුම් ප්‍රතිපත්තිය වල ලියන්න ඕන. පැහැදිලිද? එහෙනම් මොනවද අපි ලියන්නේ? ආයෙ මම කෙටියෙන් කියන ටක් ගාලා මොකක්ද? මෙන්න මේව ලියන්න පුළුවන් මාන. හරි වායක ලියන එක ඔයා තව රසවත් කරලා හොඳ කරලා ලියන්න. හොඳේ. මම මේ නිකන් පොඩි WhatsApp මම කිව්වොත් එහෙම. මේ ජර්මනියේ සිටි අගමැති වූ කවුද අපේ බිස්මාර්ක්ගේ ප්‍රධානම ඉලක්කය උනේ ප්‍රධානම ප්‍රතිපත්තියක් උනේ ප්‍රංශේව තනි කිරීමේ ප්‍රතිපත්තියයි. හරි. එයා ඒක ඉතාමත් හොඳින් කරා කියලා කියන්නේ. හරි. අපි දැක්කා එයා කාත් එක්කවත් අන්රටවල් එක තරහ වුණේ නැහැ කියන එක කියන්නේ. එයා ජර්මනිය තමයි යුරෝපෙ දිවිච්ච ඒ දේශපාලනික වශයෙන් ගත්තොත් සහ ආර්ථිකයේ පැති වලින් ගත්තොත් මේ අනිත් පැත්ත එක්ක සම්බන්ධතාව පවත්වපු කේන්ද්‍රස්ථානීය උනේ කොහෙද? ජර්මනිය කියන එක කියන්නේ. ඒකත් එක්ක අපි දැක්කා මේ ජර්මනිය තව රාජ්‍යයන් දෙකක් එක්ක එකතු වෙනවා. කවුද? ඕස්ට්‍රියාව, රුසියාව එකතු වෙලා අපි හදාගත්ත අධිරාජ්‍යවරුන්ගේ දෙනාගේ සංගමය. ඒ වගේම පස්සේ කාලෙකින් ආ කියන රුසියාව මේකෙන් ඉවත් වුණා. රුසියාවත් එක්ක තවත් හොඳින් සම්බන්ධතාවය පැවතුවා. ඒකත් ලියන්න ඕන. හරි. රුසියාව දැන් අයින් වුණාම එයාව කොන්කරේ නෑ. කොයි වෙලාවක. එයාත් එක්ක තව සම්බන්ධතාව පවත්වා ගත්තා. පැහැදිලි කියන කාරණා. මොකද නැත්නම් එයා ප්‍රංශයට එකතු වෙන්න පුළුවන් නේ. හරි. එතකොට ජර්මනියයි ඕස්ට්‍රියාවයි ගැහුවා. තව යුද ගිවිසුමක් ගැහුවා. හරි. ඒකත් ඔයාලට මතක් කරගන්න පුළුවන්. ඊට පස්සේ අවසානදී කතා කරේ ජර්මනිය ඕස්ට්‍රියාවට තව එකතු වෙනවා කවුද? ඉතාලිය. ඒකට අපි නමක් කිව්වා මධ්‍යම යුරෝපා බලවතුන්ගේ මිත්‍ර අවුල කියලා. තේරුණාද කියන එක? පැහැදිලිද කියන කාරණා. එහෙනම් අවසානයේ කියනවා මේ 1988 දී හරි ලස්සනට මේ රට පාලනය කරන්න ආපු බිස්මාර්ක් ඉවත් කරලා කවුදාම දෙවන විලියම් ආවා. මේ දෙවන විලියම්ට තේරුම් ගන්න බැරි වුණා මේ බිස්මාර්ක් අරගෙන ගිය ප්‍රතිපත්තිය මොනවා වගේද කියලා. එයා අධිරාජ්‍යවාදයක් ගොඩ ගන්න ගියා. ඒක නිසා අර ප්‍රංශයට පුළුවන් වුණා තව මිත්‍රයෝ දිනාගෙන පිලක් ගොඩ නගා ගන්න පුළුවන් වුණා කියන එක වාලිය වෙන්න ඕන. සහ මේ ගිවිසුමේ ඉඳපු මේ තුන් දෙනා මතකනේ ජර්මනියයි ඕස්ට්‍රියාව සහ ඉතාලිය මේ තුන් දෙනා මෙතනින් තුන් දෙනා මධ්‍ය යුරෝපා බලවතුන්ගේ ඒ තුන් දෙනා තමයි පුතේ පළවෙනි ලෝක යුද්ධේ එක පිළක ඉන්නේ. මොකද්ද පිළ? මධ්‍යම බලවතුන්ගේ පිළේ ඉන්නේ. ඒතර පේනවද මේ ගිවිසුම් ප්‍රතිපත්තිය හේතුවක් වෙලා තියෙනවා මේ පිළ දෙක කියන්නේ බෙදෙන්න. තේරුණාද? තමයි දෙවෙනි මාතෘකාව. එහෙනම් මම ඒකත් හරි කියලා හිතලා උනාට ප්‍රශ්න ටික ඔස්සේ අහන්න. හරි. මම මේක මකලා තුන්වෙනි මාතෘකාවට යන්න හදාගන්න. හරි. නම් තුන්වෙනි මාතෘකාව දෙස අපි දකිද්දී අපි යනකොට එතෙන්ට යනකොට හරි මම ගන්නවාට මෙන්න මේ මාතෘකාව තුන යටත් විජිත සඳහා වූ තරගය කියන මාතෘකාව. හරිය? යටත් විජිත සඳහා වූ තරගය. පැහැදිලි? හරි. අපි මේක ලියන්නේ මෙහෙමයි. මතක තියාගන්න ඕන. දැන් අපි දන්නවා යටත් විජිත යුරෝපේ රටවල් කීපයකටම තිබුණා. අපි ගත්තොත් පෘතුගාලයට තිබ්බා. හරි. ස්පාඤ්ඤයට තිබ්බා. ස්පාඤ්ඤ. ප්‍රංශයට තිබ්බා. නෙදර්ලන්තේ කියන්නේ ඕලන්දයට තිබ්බා. ඊට අමතරව ගත්තොත් ප්‍රධාන රට වෙච්ච එංගලන්තයට තිබ්බා. ඒතර මේ 19 වන සියවස වෙනකොට 18 19 වෙනකොට උඩටම ආව එංගලන්තේ
අපි යානේ කිව්වේ මොකක්ද? හිරු නොබසින අධිරාජ්‍ය කියලානේ අපි කිව්වේ. හිරු නොබසින අධිරාජ්‍ය. පැහැදිලි. හරි. එතකොට මේ එංගලන්තය තමයි දැන් ගොඩක් මේ මම ඉස්සෙල්ලා කිව්වම නැවතත් කියන්නම් දකුණු ඇමරිකාව. මෙතන තියෙනවා මහද්වීපය, දකුණු ඇමරිකානු මහද්වීපය. මෙතන තියෙනවා අප්‍රිකානු මහද්වීපය. එතකොට මෙහෙ තියෙනවා පුතේ ආසියාව. ඒ දන්නවා පැහැදිලිවම. හරි. මෙතන තියෙනවා මොකද්ද? ඉන්දියාව අපි දකිනවා. පැහැදිලි. මෙතන තියෙනවා ශ්‍රී ලංකාව, මේක පාකිස්තාන, මේක ඇවිල්ලා අපි දන්නවා ඇෆ්ගනිස්තාන, මෙයා ඇවිල්ලා අපි දන්නවා ඉරානය, මේක ඉරාකය, මෙයා ඇවිල්ලා සෞදි අරාබිය, මේ කැස්පියන් මුහුද මම ඒවා කියන්නේ නේද? හරි මෙන්න මේ ආදී වශයෙන් පැහැදිලි මේ ඉන්දියාව ලංකාව පො අල්ලන් හිටියේ කවුද කතා කරන්නේ අපි දන්නවා කවුද? ඉංග්‍රීසි. පැහැදිලිද? හරි. එතකොට දැන් ඔය පදනම දාලා ඔයා කියන්න ඕන පුතේ මේ ජර්මනි ඉන්නවනේ. ජර්මනිට හම්බුනානේ මොනවද කියන්නේ? කල්ලඟු කෙතකු යපස් කෙතෝ හම්බුනානේ. මොනවද ඒක? එල්සාසා ලොරේන් මතකනවාට පැහැදිලි. ඒකට මේ එල්සාසුයි ලොරේනුයි එක්ක පැහැදිලි මේ ප්‍රදේශවල තිබිච්ච ඒ සම්පත් එක්ක මේගොල්ලන්ට පුළුවන් වුණ අමුද්‍රව්‍ය තියෙනවනේ මේගොල්ලෝ. ඒ අමුද්‍රව්‍ය පාවිච්චි කරලා යා නිෂ්පාදනයක් කියන්නේ. එයා නිර්මාණය කරා. පැහැදිලි නිෂ්පාදනයක් ගොඩ නැගුවා. දැන් මෙයාට ඕන දැන් මේ නිෂ්පාදන ටික මොනා කරගන්නද කියන්නේ? විකුණ ගන්න ඕන. අන් රටවල් විකුණ ගන්න ඕන. පැහැදිලි. විකුණ ගන්න ලේසි වෙන්නේ ඒ රටවල් යටත් කරගත්තොත් ඉතාම පහසුවෙන් මේක විකුණ ගන්න පුළුවන්. නමුත් මේ බලනවා මෙයාට අල්ලගන්න ඉන්න රටවල් මොනවද? කවුද ඒව අල්ලගෙන ඉන්නේ? අප්පා බලනකොට ඔක්කොම රටවල් ටික ගොඩක් ඒව අල්ලගෙන කවුද? අර කියපු රාජ්‍යයන් සහ වැඩිපුරම අල්ලගෙන ඉන්නේ කවුද? එංගලන්තය. නැත්නම් බ්‍රිතාන්‍ය අල්ලගෙන. තේරුණාද කියන එක? පැහැදිලිද කියන කාරණා. ඒ නිසා මේ කාල වකවානු තුල පුංචි ලෝකයේ තුල පුංචි නෙමෙයි ටිකක් රටවල් අතර ගැටුම් ඇති වෙන්න පටන් ගත්තා. පැහැදිලි. අපි බලමු එහෙනම් එවැනි ගැටුම් කීපයක්. ඒ ගැටුම් ඇති වෙන්නේ මොන නිසාද? මාතෘකාව නිසා. අද මාතෘකාව යටත් විජිත සඳහා වූ කියන තරගයත් එක්ක තමයි මේ ඇති වුණා සංසිද්ධි කීපයක්. ඔයා ඒක තමයි පුතේ උත්තරේ මදේට ලියවෙන්නට ඕන. නිච බලාපොරොත්තු වෙන්නේ වාගේ උදාහරණ ලෙස මෙන්න මේ කියන කාරණාව ඔයා ලියවෙන්නට ඕන. මොනවද මේ උදාහරණ? බලමු. 1. මේ මෙන්න මෙතන තියෙන රටක් පැහැදිලිද? අපි යාට කියන්නේ මොරොක්කෝ කියලා. මොකද්ද කියන්නේ? මොරොක්කෝව. මේ මොරොක්කෝව සම්බන්ධයෙන් මම මෙතන ලියන්නම් අංක 1. මොරොක්කෝ සම්බන්ධයේ මේ මොරොක්කෝව කියන මේ රට සම්බන්ධයේ හරි ඉස්පානිය සහ කවුද අනිත් රට ප්‍රංශය අතර හරි ඇති වූ මතභේදය මම එහෙම කියනවා. ඇති වූ මතභේදයක් ඇති වුණා. මෙන්න ජර්මනිය මේකට සම්බන්ධ වෙන්නේ කොහොමද දන්නවද? ඔයා දන්නවනේ 502 තරහයිනේ. ඒතර ජර්මනිය උදව් කරනවා කාටද මේ වෙලාවේ? ජර්මනිය උදව් කරනවා කාටද? ඉස්පානියට උදව් කරනවා. පැහැදිලි. තේරුණා? ඒතර ප්‍රංශෙත් එක්ක ජර්මනිය තියෙන තරහව තව වැඩි වෙන්න ගන්නවා කියන එක ලියන්න පුළුවන්. පැහැදිලිද? නැත්නම් මේ මතභේදය කියන එක ලියුවා නම් මේ හොඳටම ඇති ප්‍රමාණවත්. දෙවෙනි එක තමයි වෙලා අපි ගත්තොත් මේ උතුරු අප්‍රිකාව. මේ උතුරු අප්‍රිකාවේ මේ රටවල් සම්බන්ධයෙන් අපි ගත්තොත් ආ නම්බර 2 මේ නම්බර 1 නම්බර 2 අපි ගත්තොත් කවුද අතර දන්නවද මේ ගැටුමේ? මේ ගැටුමේ යන්නේ අපි සුපුරුදු දෙන්න ප්‍රංශය සහ ජර්මනිය අතර උතුරු අප්‍රිකාව සම්බන්ධයෙන් ඇති වූ අර්බුදය නැත්නම් මතභේදය අර්බුදය පැහැදිලි කියන කාරණා. තේරුණාද? පැහැදිලිද මම මේ කියන එක? හරි. එසවන ප්‍රංශය සහ ජර්මනිය අතර උතුරු අප්‍රිකාව සම්බන්ධයෙන් ඇති වූ මතභේදය තමයි ඊළඟ කාරණාව. හරි. ඊළඟට තුන්වෙනි කාරණාව දැන් අපි දකිනවා තව එකක්. දැන් මේකෙන් එහාද පැහැදිලිද? දැන් මේ යුරෝපේ මම දැන් කතා කරන්නේ මේ පැත්ත මේ අපි ගත්තොත් එහෙනම් මේ හරියේ රුසියාව. හරි රුසියාව මම මේ අදින්න මේ try කරන්නේ. ඔයාලට මෙතන මම අදින්නම් පොඩ්ඩක් මේ චීනයේ රට පොඩ්ඩක් මෙහෙම අදින්නම් පුතේ. හරිද? මෙතන තියෙනවානේ උතුරු කොරියාව සහ දකුණු කොරියාව. නැත්නම් කොරියානු අර්ධද්වීපේ තියෙනවානේ. මෙතන තියෙනවානේ ජපානයේ දූපත් 4 තියෙනවානේ. මේ උඩ කොටස අපි ගත්තොත් මේක මේක ඇවිල්ලා රුසියාවනේ පුතේ. පැහැදිලි.
එතකොට මට කියන්න ඕනේ මේ රුසියාව හරිද සහ ජපානය. රුසියාව සහ ජපානය චීනයේ වෙළඳ අයිතිය සම්බන්ධයෙන් ගැටුමක් ඇති වුණා සහ මතභේදයක් ඇති වුණා. තේරෙනවද කියන කාරණා? තුන්වෙනි මොකක්ද මම කිව්වේ? රුසියාවයි කවුද? ජපානයේ අතර ගැටුමක් ඇති වෙනවා, මතභේදයක් ඇති වෙනවා. කොහේ සම්බන්ධයෙන්? චීනය අල්ලගන්න. චීනයේ වෙළඳ අයිතිය ලබා ගැනීම සඳහා. තේරුණා? ඒකට පේන්න ඕන මම මේ කියපු කාරණාවලින් මේ ලෝකයේ හරි මේ යටත් විජිත සඳහා මේ තරංගය නිසා හරිද ගැටුම් ඇති වෙන්න ගිය අවස්ථා කීපයක් තමයි සර් පෙන්ලා දීලා තියෙනවා. තේරුණාද? හරි මෙන්න මේක මේ වාතාවරණය හේතු වෙනවා. මේ වාතාවරණය හේතු වෙනවා 1914 ලෝකමහා සංග්‍රාමය ඇති වෙයි. පැහැදිලිද කියන කාරණා. ඔන්න ඔබ තමයි ඊළඟ මාතෘකාව. පැහැදිලිද? මොනවද අපි ලිව්වේ? ගාලා අපි ලිව්වා යටත් විද හිමිකරුවන්ගේ නම් ටික අපි ලිව්වා. පෘතුගාලය, ස්පාඤ්ඤ, නෙදර්ලන්තේ, එංගලන්තේ ලියලා අපි කියන එංගලන්ත තමයි යුරෝපසින අධිරාජ්‍ය කියන එක අපි මතක් කරා. ඊට අමතරව අපි කිව්වා ජර්මනියත් මේ කාලේ ඇල්සාස් ටොරෙන්ස් නිසා උඩට එනවා කියලා කතා කරා. එයා හොයලා බලනවා ඒක මොනවාද? යටත් විජිත කොහෙද තියෙන්නේ අල්ලගන්න කියන කාරණාව. එයා බලනකොට එයාට තේරුණා ඔක්කොම එංගලන්තේ එක අය අල්ලගෙන ඉන්නේ කියන කාරණාව. ඒ නිසා ගැටුම් ඇති වෙන පරිසරයක් තමයි ලෝකයේ තුල මේ කාලේ. මේකට ඒ කාලේ ඇතිවෙච්ච ගැටුම් පිළිබඳව මම තුනක් වාට කියනවා. එන එකක් තමයි මොරොක්කෝ සම්බන්ධයෙන් කවුද ස්පාඤ්ඤ සහ කවුරු අතරද කතා කරන්න කියන්නේ ප්‍රංශය අතර අර්බුදයක් ඇති වුණා. එතනදී කවුද පුතේ කියන්නේ ස්පාඤ්ඤ උදව් කරනවා කවුද කියන්නේ ජර්මනිය. ඒක ලියවෙන්න ඕන. දෙවෙනි කාරණාව තමයි ප්‍රංශය සහ ජර්මනිය අතර උතුරු අප්‍රිකාව සම්බන්ධයෙන් කියන ගැටුමක් ඇති වුණා කියන කාරණාව මතක තියාගන්න ඕන. පැහැදිලිවම ඊට පස්සේ තුන්වෙනි කාරණාවක් කතා කරනවා ටිකක් එහා පැත්තට ආසියන් පැත්තට වෙන්න. පැහැදිලිද? ඒ තමයි රුසියාව සහ කවුද අනිත් පැත්තෙන් කියන්නේ ජපානය. මේ ජපානය හරි ජපානය මේ චීනයේ වෙළඳ අයිතිය සඳහා තුන්වෙනි එක මම ලියන්න රුසියාව හා ජපානය චීනයේ වෙළඳ අයිතිය සඳහා වූ මතභේදය. පැහැදිලි? ඔන්න ඔය ටික ඔයාලා ලියන්නට ඕනේ. පැහැදිලිද කියන නිසා මෙවැනි වාතාවරණය උඩ ලෝකයේ තුල මොකද වෙන්නේ? පළවන ලෝක යුද්ධයක් ඇති වෙන්න මේ වාතාවරණ හේතුවක් වෙනවා. සමේ යට විජිත සඳහා උත්තරංගය හේතුවක්. පැහැදිලිද? අන මාතෘකාවම දැන් ඔයාලට තුනක් කතා කරා. මම යන්න හදනවා වගේ හතරවෙනි මාතෘකාවට මම මේක මකනවා. ඔයා මේක පොඩ්ඩක් සටහනක් දාගන්න ඔයාලට පුළුවන්. මේක ආයෙ මේ වාට මේ වීඩියෝ එක ආට බලන්න පුළුවන් නිසා ගැටලුවක් නැහැ. ඔයාලට පුළුවන් මේ ටික සටහනක් දාගන්න. ඊළඟට අපි යනවා හතරවෙනි මාතෘකාවට. මේ හතරවෙනි මාතෘකාව මේ සිටියම තියලා යන්නේ ඒ ඔයාලට බලා ගන්න. අපි යනවා හතරවෙනි මාතෘකාව. හතරවෙනි මාතෘකාව තමයි නම්බර 4 මම ගන්නෙ වාට. ජර්මනියේ අධිරාජ්‍යවාදී ප්‍රතිපත්තිය. හරි. ජර්මනියේ අධිරාජ්‍යවාදී ප්‍රතිපත්තිය. මේක හරි ලේසි. මේක දැන් අපි ගොඩක් කතා කරලා තියෙන මේ සම්බන්ධයෙන් හරි ලේසියෙන් යන්න පුළුවන්. අපි යන්ටක් ගාලා මේකෙදි පොඩි ආරම්භයක් ගන්නවා. ලොකුවට ලියන්න එපා. පුංචි ආරම්භයක් දෙන්න ඕන පුතේ ඇවිල්ලා බිස්මාර්ක් ගැන. හරි. රූල් 2 3 ආට තිබ්බනම් නැති. මෙන්න මේව ලියන්න පුළුවන් මාට. අපි දැක්කම බිස්මාර්ක් කොහොමද ගෙන ගිය ආකාරය? කොහොමද? ප්‍රංශයව තනි කිරීමේ ප්‍රතිපත්තිය ඉතාමත් හොඳින් හරි අරගෙන ගියා කවුද මේ බිස්මාර්ක්. අපි දැක්කා ඒ වගේම ජර්මනිය හිමින් එහා ගොඩ නගනවා. හතුරුන් ඇති කරගත්තේ නැහැ කියන කාරණාව. හරි. නමුත් පුතේ යුසුමුත් ඇති කරගත්තා. නමුත් පුතේ ඊළඟට ආපු දෙවන විලියම්. දැන් මගේ මාතෘකාව දෙවන විලියම් ගැන තමයි මෙතන හිට් වෙන්නේ. හරි. දෙවන විලියම්ට එහෙම අරමුණක් තිබ්බේ නැහැ. බිස්මාර්ක්ගේ ක්‍රියාකලාපය අවබෝධ කරගන්න බැරි වුණා. හරි රූල් 4 විතර හරියට ලියනවා. අපි කියනවා මේ දෙවන විලියම් අධිරාජ්‍යයා මොකද කරේ? දෙවන විලියම් අධිරාජ්‍යයා යුද්ධ කිහිපයකට සහ හරි ලෝකයේ තව තවත් බය වැඩි වෙන ආකාර සිද්ධි කිහිපයකට මෙයා කියන්නේ තොල් දුන්න දේවල් කිහිපයක් මෙයා කරා පුතේ. ඒවත් අපි ඉස්සෙල්ලා කතා කරේ. පැහැදිලි. හරි.
ඉස්සෙල්ලා කතා කරපුවත් මෙතෙන් අදාළයි. මම නැවත ඔයාට ඒ ටික පොඩ්ඩක් කතා කරනවා. එහෙනම් ලේසියෙන් යන්න පුළුවන්. මාට ඉස්සෙල්ලා කතා කරපු එක හරි මොරොක්කෝව සම්බන්ධයෙන් කතාව මොරොක්කෝව සම්බන්ධයෙන් අපි දැක්කා ප්‍රංශය සහ කවුද කියන්න පුළුවන් දැන් දන්නවද ඉස්පානිය අතර ගැටුමක් කියන්න ඇති වුණා. ඒකට කවුද උදව් දුන්නේ? ජර්මනිය. කාටද උදව් දුන්නේ කතා කරන්න? ඉස්පානියට කියන්නේ උදව් දුන්න කාරණාව ලියවෙන්න ඕන. එතන හිට වෙන්න ඕන මොකද්ද? කවුද දැන් ඉන්නේ මෙතන ඉන්න පාලකයා? අපි ඉස්සෙල්ලා ඒ පාලකයාගේ නම කියවුන්නේ නැහැ. පැහැදිලි කවුද මෙතන? බිස්මාර්ක් නෙවෙයි දැන් ඉන්නේ. කවුද මේ සිද්ධියේදී ඉන්නේ? කවුද කියන්නේ? දෙවන කියන්නේ විලියම්. තේරුණාද කියන කාරණා? දෙවන විලියම් අධිරාජ්‍යය. යාට ඕනේ අධිරාජ්‍ය ගොඩනගන්න. හරි. ඊළඟට දෙවෙනි එකත් ඔයා දන්නවා. උතුරු අප්‍රිකාව සම්බන්ධයෙන් හරි ප්‍රංශය සහ ජර්මනිය අතර ගැටුමක් ඇති වුණා. හරි. එතැයි මතභේදය. මේ සම්බන්ධයෙන් ජර්මනියේ පාලකයා කවුද කියන්නේ? අර දෙවන විලියම්. තේරුණාද? පැහැදිලිද? මගේ මාතෘකාවත් එක්ක ඉන්න ඕගොල්ලෝ. ජර්මනියේ අධිරාජ්‍යවාදී ප්‍රතිපත්තිය. ඒතර කවුද මේ අධිරාජ්‍යවාදය ගොඩනගන්න උත්සාහ ගත්ත පාලකයා? දෙවන විලියම්. තේරුණා? පැහැදිලිද? ඒතකොට තුන්වෙනි කාරණාව දන්නේ ටික හොඳට ඒ නිසා බලා ගන්න. මෙන්න මෙතන කියනවා පුතේ මතක තියාගන්න. මම මෙහෙම අදිනවා කළු මුහුද අදිනවා. මම මෙයාට කියනවා තුර්කිය. මෙයාට මම කියනවා කළු මුහුද. පැහැදිලි. එතකොට අපි දැන් ඉස්සරහට යනවා ඉන්දියාව, ලංකාව, පාකිස්තාන, ඇෆ්ගනිස්තාන, මේ පාකිස්තාන, මේ ඉන්දියා, මේ ශ්‍රී ලංකා. පැහැදිලි හරි. ඊට පස්සේ මම යාව අරන් යනවා මේ දක්වා අරන් යනවා. පැහැදිලිව හරි. ඔහොම අරගෙන යනවා මම මෙතෙන්ට අරන් ගියනවා දාන. මේ ඇවිල්ලා ඉරානය ණය ලොකුයි, කය පොඩි. පැහැදිලි ඉරාකය මෙයා ඇවිල්ලා හරි. ඊපස්සේ මම මෙතන සම්බන්ධ කරනවා කාවද කියන්නේ මේ සෞදි කියන අරාබියව මම මෙතන සම්බන්ධ කරනවා. මේ තමයි අරාබිය. පැහැදිලි. හරි. එතකොට මේ ඉන්දියාව මේ ඕනේ නිකන් මොදේ අපි වෙනම සියයන් අධ්‍යයනය කරනවා. ඉන්දියාව, පාකිස්තාන, ඇෆ්ගනිස්තාන, ඉරානය, ඉරාකය මේ කළු මුහුද උඩින් තියෙනවා. මේ තුර්කිය තියෙනවා. මේ තියෙන්නේ අරාබිය. පැහැදිලි. හරිද? තේරුණාද? ඔයාලට මේකේ බලා ගන්න පුළුවන්. තුර්කිය තියෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන්. ඊට උඩින් තියෙනවා කළු මුහුද තියෙනවා. බලා ගන්න පුළුවන්. හරිද? ඒතර මෙන්න මෙතන තමයි කොන්ස්ටන්ටිනෝපලය අපි මාක් කරන්නේ. මෙන්න මෙතන කොන්ස්ටන්ටිනෝපල්. තේරුණා? හරි. පෙර අපරද දිග වෙළඳ මධ්‍යස්ථානය. හරි. යන්කෝ. එතකොට මට කියන්න ඕනේ මෙන්න මෙහෙම එකක්. මේ ජර්මනියේ ඉන්න දෙවන විලියම් හරිද? ජර්මනිය අගනුවර තමයි පුතේ බර්ලින් කියලා කියන්නේ. ජර්මනිය අගනුවර තමයි පුතේ බර්ලින් කියලා කියන්නේ. බර්ලින් සිට හරි ඉරාකයි අගනුවර තමයි පුතේ මතක තියාගන්න බැග්ඩෑඩ්. හරි. එහෙනම් මොකද කියන්නේ? ජර්මනියේ සිට බැග්ඩෑඩ් දක්වා හරිද? හරිද? මම මේ හරියට මේක ගන්නවා පුතේ. මෙන්න මේක චුට්ටක් මම මෙතෙන්ට ගන්නවා ආට. පැහැදිලිද? මේ හරියට මම ගන්නවා. හරි. එතකොට මේ බැග්ඩෑඩ් දක්වා හරිද? දුම්රිය මාර්ගයක් හදන්න අවසර දුන්න කවුද? ජර්මනිය අවසර දෙනවා කාටද? තුර්කියට. හරි. මම ආයෙ කියන්නම් ඔයාලට ඒක. පැහැදිලි අහගන්න. ජර්මනිය අගනුවර කොහෙද? බර්ලින් ඉඳලා මේ තමයි ඉරාකය. ඉරාකය එයාගේ අගනුවර තමයි කොහෙද කියන්නේ? බැග්ඩෑඩ්. එතකොට අපි කියනවා බර්ලින් සිට කියන්නේ බැග්ඩෑඩ් දක්වා බර්ලින් සිට බැග්ඩෑඩ් දක්වා දුම්රිය මාර්ගයක් හදන්න කවුද? ජර්මනිය විසින් අවසර දෙනවා කාටද කියන්නේ? තුර්කිය ලවා හදවනවා. පැහැදිලි. එතකොට මේකත් යම් සංසිද්ධියක්. අපි ලියන ඕන නම් බර්ලින් බැග්ඩෑඩ් හරි දුම්රිය මාර්ගය සෑදීම. දැන් මේ දුම්රිය මාර්ගයක් හදන්නේ කොහෙටද නේද? ආසියාවට. ආසියාව අල්ලන් ඉන්නේ කවුද? එංගලන්තේ. එංගලන්තේ අපි කොහොමද මෙතෙක් කියන හුදකලා ප්‍රතිපත්තියක හිටියේ කියලා.
ඒත් දැන් ඔන්න ඩිම් වෙනවා. එයාත් බය වෙනවා. මේ මොකද්ද මේ වෙන්නේ යන්නේ? මූ මොකටද මේ හදන්නේ මෙහෙට? දුම්රිය මාරයක් හදන්නේ මොකටද ආසියාවට? ආසියාව අල්ල ගන්න වෙන්න ඕනේ. කොහෙලට අපිට පහර දෙන්නත් පුළුවන්. ඒ නිසා එංගලන්තයත් ඔන්න තව යාගේ යාළුවෙක් හොයන්න පටන් ගන්න. නැත්නම් යාගේ යාල්පැනගේ යාත්‍රා ටික ගොඩනගන්න අලුත් නවීන යුද ආයුධ කියන රැස් කරන්න පටන් ගන්නවා එක පැත්තකින්. ජර්මනියත් අතාරින්නේ නැහැ. ජර්මනියත් මොකද කරන්නේ? එයාත් නවීන යුද්ධ ආයුධ යාල්පැනගේ යුද්ධ ආයුධ නැවත හදන්න පටන් ගන්නවා. මේක නිකන් බලන් ඉන්න වෙනත් කෙනෙකුට හිතෙන්නේ ඇවිල්ලා යුද්ධයකට අරැඳීමක්, යුද්ධයකට සූදානම් වීමක් වගේ. පැහැදිලිද කියන කාරණා? යුද්ධයකට සූදානම් වීමක් තමයි මේකෙදී ඔන්න දැන් අපිට පේන්නේ. පැහැදිලිද? පිටින් ඉන්න අයට පේන නිසා මේ දේවල් දන්නවා දැන් යුද්ධයක් ඇති වෙන්නත් පුළුවන් කියන කාරණාව. හරිද? ඒ නිසා මතක තියාගන්න ඕන මේ කවුරු නිසාද මේ මෙතෙන්ට මේ යන්න හදන්නේ? පැහැදිලිව මාතෘකාව බලන්න. ජර්මනියේ මොන ක්‍රියාකලාප නිසා අධිරාජ්‍යවාදී ප්‍රතිපත්තිය උඩ අන්න එංගලන්තයට සිද්ධ වෙන යාළුවෙක් හොයන නැවත වරක් ඉස්සලා කිව්වා වගේ මේ හේතු ඔක්කොම ගොන්නම එකතු වෙලා තමයි යාළුවෙක් හොයනවා. අන්න ප්‍රංශෙත් එක්ක යා මිත්‍ර වෙලා මිත්‍ර පිළ හදා ගන්න. මේකත් එක හේතුවක් බවට පත් වෙනවා ජර්මනියේ අධිරාජ්‍යවාදී ක්‍රියාකලාපය. පැහැදිලිද කියන කාරණා? මේගොල්ලෝ මිත්‍ර පිළ හදා ගන්නත් ප්‍රංශය ඇතුළු පිළ, මේගොල්ලෝ අනිත් පැත්තෙන් ජර්මනිය ඇතුළු පිළ මධ්‍යම පිළ හදා ගන්නත් මේකත් හේතුවක් බවට පත් වෙනවා කියන එක ඔයාලට මතක් කරගන්න කැමතියි. පැහැදිලිද එහෙනම්? මොනවද ලියන්න තියෙන කියලා මම ආයි ෂෝට් ඔයාලට පොඩ්ඩක් ඔන්න කියලා දෙන්න හදන්නේ. ආයෙසර ටග් ගාලා අහගන්න මේ සම්බන්ධයෙන් මොනවද ලියන්නේ. මුලින්ම අපි ලියනවා බිස්මාර්ක් ගැන පොඩ්ඩක් ලියනවා. බිස්මාර්ක් ගැන අපි කියනවා එයා ඉතාමත් හොඳින් එයාගේ රට ගොඩ නැගුවා. එයා තමයි මුලින්ම ජර්මන් පාලකයා, අගමැතිවරයා කියන කාරණාව 1870 වෙන ගොඩ නැගලා ප්‍රංශය තනි කිරීමේ ප්‍රතිපත්තිය ඉතාමත් හොඳින් එයා අරගෙන ගියා කියන එක කියලා. ඊට පස්සේ අපි කතා කරනවා හරි මෙයා බලයෙන් පහ කරලා දෙවන විලියම් කියලා අධිරාජ්‍යයක් ආවා. ඒතකොට දෙවන විලියම් මේ ලෝකය පුරා මේ තැති ගැන්වෙන දේවල් කීපයක් එයා කරා. අපි දැක්කේ මොනවාද කියලා මොරොක්කෝ සම්බන්ධයෙන් ප්‍රංශය සහ ඉස්පාඤ්ඤය අතර ගැටුමේදී මතභේදයේදී ජර්මනිය උදව් කරා ඉස්පාඤ්ඤය උදාහරණ ලියවෙන්න ඕන. ඒ වගේම උතුරු අප්‍රිකාව සම්බන්ධයෙන් ප්‍රංශය සහ ජර්මනිය අතර යම් ගැටුමක් මතභේදයක් තිබ්බා කියන කාරණාව. ඒ වගේම මම අලුත් එකක් කියනවා මේකේදී වාට බර්ලින් සිට බැග්ඩෑඩ් දක්වා දුම්රිය මාර්ගයක් හදන්න ඔන්න පෙළඹුණා කියන කාරණාවත් වාට මතක් කරන්න කැමතියි. ඒවත් එක්ක මම කිව්වා ජර්මනිය යුද නැව් හදන්න පටන් ගත්තා. පරණ නැව් ටික කියන අලුත් කරන්න පටන් ගත්තා. අවි ආයුධ හදන්න පටන් ගත්තා මේ කාරණා. ඒ වගේම මෙහා පැත්තේ එංගලන්තයත් ඒකට නොදෙවෙනි ලෙස අලුත් යාත්‍රා හදන්න පටන් ගත්තා. යුද නැව් වගේම යුද උපකරණ ඒවා රැස් කරන්න පටන් ගත්තා. ඒක බලන්න අපිට තේරුනේ මොකක් වගේද කතා කරන්නේ මේක නිකන් අනිවාර්යෙන් ඉදිරියේදී ලොකු යුද්ධයක් ඇති වෙන්න පුළුවන් ආකාරයක් තමයි අපට පෙනී ගියේ අනිකුත් රටවල් වල පෙනී ගියේ. ඒ නිසා මේගොල්ලෝ මිත්‍ර පිළ හදා ගන්නත් ප්‍රංශය තුරු පිළ ඒ වගේම ජර්මනිය තුරු පිළ මධ්‍යම පිළ හදා ගන්නත් පුතේ පේනවාද මාතෘකාව හේතු වෙලා තියෙනවා ජර්මනියේ අධිරාජ්‍යවාදී කියන ප්‍රතිපත්තිය හේතු වෙලා තියෙනවා කියන එක නම්බර 4ක් මම මාට දැන් කියලා දීලා තියෙනවා. පැහැදිලිද? අපි පස්වෙනි කාරණාවට යන්නයි දැන් අපි හදන්නේ. එහෙනම් මේක මම මතනවා නම්බර 5ට අපි ඉක්මනින් ආත් එක්ක යන්න හදන්නේ. ආගේ වෙලාව තවත් ඔයාලට ඉතුරු කරලා දෙන්න සර් මේ හදන්නේ. පැහැදිලිව? හරි. හරි. එහෙනම් අපි පස්වෙනි කාරණාවට යනවා. පස්වෙනි කාරණාව තමයි මම ඔයාලට කියනවා. හරි. අපි පිල් දෙක ගැන කතා කරමු. හරි. නම්බර 5 තමයි මතක තියාගන්න. හරි. අපි කියනවා යුරෝපය හරි පිල් දෙකකට බෙදීම කියන මාතෘකාවට යන්න ඕන. හරි කියන්නේ යුරෝපේ පිල් දෙකකට බෙදීම දැන් මම දන්නවා. පිල් දෙක මොනවාද කියලා දන්නවා. හරි ලේසියෙන් මේක ලියන්න පුළුවන්. ඔයාලට අතපය දිගෑරලා ලියන්න පුළුවන් තුනක්. ඔයා හදාගත්තොත් උදාහරණයක් දාලා ඒක හොඳයි. පැහැදිලි. මේකත් පුළුවන් ලියන්න ගැටලුවක් නැහැ. නමුත් මේකට වඩා මට හිතෙනවා කලින් කතා කරපුවා හොඳයි කියලා. නමුත් ප්‍රශ්නයක් නැහැ. ඔයාලට ලකුණු හම්බ වෙනවා පැහැදිලිව මොකක් ලියුවත්. නමුත් අපි හොඳ Java සම්බන්ධ තුනක් ගත්තා අපිට ටිකලෙන් ලියන්න පුළුවන්. හරි. එතකොට මෙතෙන්ද කියොත් එහෙම කියන්න දෙන්න පුතේ අපි අර යුරෝපයේ පිල් දෙක. අපි දැක්ක පිල් දෙක. මොකද්ද? එකක් තමයි ප්‍රංශය මුල් කරගෙන පිලක් හැදුනා.
අපි ඒකට කිව්ව මොකක්ද කතා කරන්න? මිත්‍ර පිළ කියලා අපි කතා කරනවා. මිත්‍ර පිළ. එහෙනම් මිත්‍ර පිළේ ඉන්න රටවල් ටික මොනවද? මේ ප්‍රංශය එකතු වුණා, යාට එකතු වුණා කවුද? එංගලන්තය එකතු වුණා. ඊට අමතරව ගත්තොත් පසු කාලීනව අන්තිමේදී මම කියන උදේ රුසියාවත් එකතු වුණා. පසු කාලීනව යනකොට යුද්ධය අතර මැදදී අර ඇමරිකාවත් එකතු වෙන්නේ මොන පිළටද කතා කරන්න කියන්නේ? මිත්‍ර පිළට. පැහැදිලිද කියන කාරණා නිසා මේ ඔන්න තව රටවල් තියෙනවා යාට. එතනින් ඔයාලට බලා ගන්න පුළුවන් වාට. පැහැදිලි කියන කාරණාව. නමුත් මේ ප්‍රධාන රටවල් තුනක් ඔයා ලියන්න. ඒක ඉතාමත් සුබදායකයි. නැත්නම් ඔයාලට තව තියෙනවා බ්‍රිතාන්‍ය, ප්‍රංශය, රුසියාව, රුමේනියාව සහ ග්‍රීසිය තියෙනවා මතක තියාගන්න. හරි. එහෙනම් අපි ඉස්සරහට යමු. එතකොට එහා පැත්තේ අපි ඔයාලට කියන්න කැමති අපේ ජර්මනිය මුල් කරගෙන බිහි වෙන එකට අපි කියන්නේ මධ්‍යම බලවතුන්ගේ පිළ කියලා. පැහැදිලි. මධ්‍යම බලවතුන්ගේ පිළ. පැහැදිලි. එතකොට ජර්මනිය මුල් කරගෙන බිහි වෙච්ච මධ්‍යම බලවතුන්ගේ පිළ කියන මාතෘකාවට යනකොට පැහැදිලි කවුද මධ්‍යම බලවතුන්ගේ ඉන්න අනිත් කන්ට්‍රිය. එහෙනම් අනිත් අය තමයි එකක් ආදන්නවා ඕස්ට්‍රියාව ඉන්නවා. පැහැදිලි. ඊට අමතරව අපි දැක්කා තුර්කියාට සපෝට් කරන අපි දැක්කා. පැහැදිලිද? හරි. ඊට අමතරව ප්‍රධාන රටක් ඉන්නවා ඉතාලිය. පැහැදිලි. හරි. දැන් මෙතන අච්චු පොතේ ඔයාගේ ඉතාලිය මම දැනම කතා කරේ නෑ. ඒක මම මගේ ඇරියා මෙතනදී කියන්න ඕන නිසා. මොකද්ද? ඉතාලියේ තියෙන මිත්‍ර පැත්තෙන්. නමුත් ඉතාලිය මතක තියාගන්න එයා හිටි යුද්ධය ආරම්භයේ නම් මධ්‍යම පිළේ ජර්මනිය පිළේ හිටියේ. හරිද? ඒ වුණා මම තා පොඩ්ඩකින් මෙයා එහා පැත්තට පනිනවා. ඒක තමයි වෙනම වාට කියලා දෙන්න. පසු මේ කිවර වෙලා කියලා දෙන්න. ඒ නිසා ඔයා ලියන්න ඕන ඉතාලිය ගන්න ඕන අනිවාර්යයෙන්ම මොන පැත්තටද කතා කරන්න කියන්න. මධ්‍යම පිළේ රටක් ලෙස ලියවෙන්නට ඕන. පැහැදිලිද කියන කාරණාව? හරි. එහෙනම් මම ඉස්සරහට යනවා. ඔයාට කතා කරන්න ආයේ මෙන්න එහෙනම් මොනවාද පිළ දෙක අපි කියන ප්‍රංශය මුල් කරගෙන බිහි වුණා. ප්‍රංශයයි එංගලන්තයයි රුසියාව ඇමරිකාව එකතු වෙලා මිත්‍ර පිළ බිහි වෙද්දී පුතේ ජර්මනිය, ඕස්ට්‍රියාව, තුර්කිය, ඉතාලිය මධ්‍යම පිළ එකතු වුණා. පැහැදිලි. මධ්‍යම පිළ බවට පත් වුණා. අපි දන්නවා මේ ජර්මනිය ප්‍රමුඛ පිළ හරි. මුලදී යම් ආකාරයක ඒගොල්ලෝ ඉස්සරහට ආවත් පැහැදිලිද? පසුව මේ ඉතාලිය මම කිව්වා එයා හිටියේ මධ්‍යම පිළේ කියලා කිව්වා. එයා මොන පැත්තට යනවද අපි කිව්වා. එයා ප්‍රංශේ පැත්තට යනවා. නැත්නම් මිත්‍ර පිළට යනවා. මිත්‍ර පිළට ගියාම ඉතාලිය දන්නවා ජර්මනියේ රහස් ඔක්කොම යුද රහස් කලේ ඔක්කොම සියල්ල කාගාවට යනවා පුතේ මේ මිත්‍ර පිළට ගියා. ඒකේ ඒගොල්ලන්ට අවාසියක් බවට පත් වුණා කාටද? මධ්‍යම පිළට. ඒ වගේම යුද්ධෙ මැදදී ඇමරිකාව එකතු වෙන ලොකු හමුදා බලයන්යක් ඉන්න මේ ඇමරිකාව එකතු වීම පාවල හමුදාව ගුවන් හමුදා නාවික හමුදා විශාල වශයෙන් මුදල් තියෙන ආර්ථිකය තියෙන හරි. ඒ නිසා මේ ඇමරිකාව එකතු වීමත් මිත්‍ර පිළට එකතු වීමත් මේකට පරාජය වෙන හේතුවක් වෙනවා. සහ ඉදිරියේදී මම තව කියලා දෙනවා ජර්මන් අධිරාජ්‍ය මෙයා පලා යනවා අන්තිමේදී. පැහැදිලි මෙවැනි හේතු නිසා මේ ජර්මන් පිළ මධ්‍යම බලතුන්ගේ පිළ පළමු ලෝක මහා සංග්‍රාමයේදී පරාජයට පත් වෙනවා කියන එක ඔයා මතක තබා ගන්නට ඕනේ. පැහැදිලිද කියන එක? හරි. එහෙනම් ඔන්න මම ඒ කාරණාවත් ඔයාලට මතක් කරා. ඔයාලට කෙනෙක්ට ඒක ලියන්න පුළුවන්කම තියෙනවා. පැහැදිලිද? හරි. අපි ඊළඟ මාතෘකාවට යන්න හදන්නේ නම් මෙන්න මේක මතනවා මම යන මුතේ පැහැදිලි. අපි යනවා නම්බර 6 මාතෘකාව ගාවට. නම්බර 6ට යද්දී අපි කතා කරනවා ආගේ අච්චුපොත පොඩ්ඩක් ඔයාලට බලන්න පුළුවන්. හරි. අච්චුපොත පොඩ්ඩක් බලන්න පුළුවන්. හරි. මේකේ තියෙනවා තව මාතෘකාව අභිතරණය සහ ජාතිවාදයේ වර්ධනය වීම. අභිතරණය සහ ජාතිවාදය වර්ධනය වීම කියන මාතෘකාවක් ඔයාලට තියෙනවා. පැහැදිලිද? එතකොට මෙතෙන්ට යද්දී මේ කාල වකවානුවේ ඉන්න මේ රටවල් වලට ලොකුවට මේ රටවල් සියලු දෙනාටම ඔළුවේ තිබ්බ අධිරාජ්‍යයක්. නැත්තම් මේ ලෝකය ඉස්සරහට මේ රට මේවා පවත්වාගෙන යන්න වෙන රටවල් අල්ලගන්න මූලිකම දේ බවට යාටපත් වුණා. මොකද්ද? මේ
හමුදා ශක්තිය කියන කාරණා. හමුදා ශක්තියක් ඔස්සේ තියෙනවා නම් රටකට යුද ශක්තිය හොඳයි නම් ඒ වගේම කතා කරන අවිතනගේ අවි බලයෙන් පුළුවන් මේ රටවල් පාලනය කරන්න. අවි බලය තියෙනවා නම් ඉතාමත් හොඳින් මේ රටවල් ටික පාලනය කරගන්න, පැහැදිලි තම රටවල් අල්ලගන්න, යුද ශක්තිය වැඩි කරගන්න පුළුවන් කියන හැඟීමක් තිබ්බා. මේගොල්ලෝගේ වම මෙතන බලුත් කෙටි ප්‍රශ්නයක් අපිට පේනවා. මේගොල්ලෝ ජර්මනියේ ඉන්න සෙම්පතියෙක් මෙන්න මෙහෙම කියනවා. මොකක්ද කියනවා? යා මේ බලන්න පිටු අංකය 134 පිටුවේ මෙන්න මෙහෙම කියනවා. අවි ආයුධ බලයෙන් වසර 5කදී හරි අල්ලගන්න ප්‍රමාණය, අල්ලගන්න රටවල් හරි වෙන්න පුළුවන්, අල්ලගන්න දේවල් වෙන්න පුළුවන්, ඒවා රැකගන්න තවත් අවුරුදු 50 ආයුධ සන්නද්ධව සිටිය යුතුයි කියලා. මම කියවන්නම් මෙහෙම. අවි ආයුධ බලයෙන් වසර 5කදී ලබාගත් දේ ආරක්ෂා කරගන්න තවත් වසර 50 සන්නද්ධව සිටිය යුතුයි කියලා කවුද කියනවා පුතේ ඇවිල්ලා ජර්මන් සෙන්පතියෙක් වෙච්ච වොන් වෝල්ට් මහත්තයා පවසලා තියෙනවා. පැහැදිලි දෙයක් පේනවනට මේ ආයුධ ශක්තියට කොච්චර දෙයක් කරන්න පුළුවන්ද කියලා මේ රටවල් වල ඔළුවල තිබ්බද කියන කාරණාව. ඕකේ එකක්. දෙවෙනි එක තමයි ජාතිවාදය කියන එක අපි ගත්තොත් ඉතාලිය ගත්තා, ජර්මනිය ගත්තත් අපි දකිනවා ඒගොල්ලෝගේ ජාතිවාදය, ජාතිකත්වය ඉස්මතු කරමින් තමයි ජාතියට ඉතාමත්ම මුල් තැනක් දෙමින් තමයි මේ රටවල් උඩට ආවේ. හරි. ඒතර මේකේ අහිතකර ප්‍රතිපත්ති උනේ ජාතිවාදය හොඳයි. ඒක ගැටලුවක් නෑ, පැහැදිලි. නමුත් මෙතන ප්‍රශ්නේ උනේ මොකක්ද? ජාතිර ආදරය කරන එක හොඳයි. පැහැදිලි. ජර්මන් අය කියන නිර්මල ආර්ය ඒගොල්ලෝ. හරි හොඳයි. නමුත් ප්‍රශ්නේ උනේ මොකක්ද? මේ ජාතියට ආදරය කරනකොට පැහැදිලි මේ අනිකුත් රටවල් වලට මොකද උනේ කතා කරන විරුද්ධ වෙන්න ගත්තා. ඒගොල්ලන්ට පාර දෙන්න ගත්තා. ඒගොල්ලොම නොසලකා හරින්න ගත්තා. මෙන්න මේකයි මෙතන ගැටලුව බවට පත් වුනේ, විශේෂ ලක්ෂණය උනේ කියන එක. තමන්ගේ රටට ආදරය කිරීමත් සෙසු රටවල් මොනවා කරාද හෙලා දැකීමක් කියන එක වාට මතක් කරනවා. මෙන්න මේ කියන කාරණාවත් ඔයාලට බලපං පළවන ලෝක මහා සංග්‍රාමය. ඒතකොට අපි තව එකක් කතා කරන්න තියෙනවා. ඒ තමයි සරයෝ සිද්ධිය. හරි පුතේ. අපි ඊළඟට ඔයාලට කතා කරන්න හදන්නේ විශේෂ මාතෘකාවක්. ඒක අපිට වැදගත් වෙන්නේ ඇයි දන්නවද පුතේ? වෙනම කෙටි ප්‍රශ්නයකටත් අපෙන් අහනවා. ඒ තමයි පුතේ සරයෝ සිද්ධිය. ඒක වැදගත් වෙන්නේ මේක තමයි පළවන ලෝක මහා සංග්‍රාමයේ තියෙන ආසන්නතම හේතුව. මොකද කියන්නේ? ආසන්නතම හේතුව. බලුගුද ඇති වෙන්න ආසන්නතම හේතුව උනේ මොකද්ද පුතේ? මේ සරයෝ සිද්ධිය කියන කාරණා. තමයි මාතෘකාව ලියනවා නම්බර 7. හරි. සරයෝ සිද්ධිය කියලා මාතෘකාව ගන්න. පැහැදිලිද? හරි. එතන මොකක්ද මේ සරයෝ සිද්ධිය කියන්නේ? මම ආට කිව්වා ඉස්සෙල්ලා මේ ජර්මනිය ඉන්නවනේ, ජර්මනිය අපි ගත්තා ඕස්ට්‍රියාව කියන රටවල් මතක ඇති. පැහැදිලි? ඕස්ට්‍රියාව. ඒ වගේ මේ පැත්තේ ඉන්නවා තුර්කිය. ඔයාලට මතක ඇති තුර්කිය. මේ රටවල් අපි ගත්තා ඕස්ට්‍රියාව, තුර්කිය වගේ රටවල්. මෙන්න මෙතන තියෙනවා පුතේ රටවල් කීපයක්ම තව තියෙනවා. පැහැදිලි? හරි. අපි කියනවා මේකට කියනවා නැගෙනහිර යුරෝපය. යුරෝපයේ නැගෙනහිර පැත්තේ තිබ්බ පොඩි රාජ්‍යයන් ටිකක් තියෙනවා. මේ රාජ්‍යයන් වල අල්ලගෙන හිටිය කවුද දන්නවද කතා කරන්නේ? මේ ඕස්ට්‍රියාව සහ තුර්කිය. මම ඔයාලට පොඩ්ඩක් පෙන්නන්නම් මේ රාජ්‍යයන් කීපයක් ඔයාලට පෙන්නන්නම්. හරිද? ඔයාලට බලා ගන්න පුළුවන්. මෙන්න මෙතන තියෙනවා. හරි. ඒ රූප රාමුව කමක් නැහැ. ගොඩක්ම ඒ වුණ නැතුව මම පොඩ්ඩක් මෙහෙම කියන්නම්. මෙතන රුමේනියාව රාජ්‍යයක් තියෙනවා. මෙතන සර්බියාව තියෙනවා. මෙතන බල්ගේරියාව තියෙනවා. පැහැදිලිද කියන කාරණා? මෙතන ඇල්බේනියාව තියෙනවා. මේ වගේ මේ රාජ්‍යයන් ටික පේනවද ඔයාලට? මෙතන මේ පැත්තේ කළු මුහුද, මේ පැත්තේ තියෙනවා මේ තුර්කි ඔටෝමාන් අධිරාජ්‍ය. මේ ඔටෝමාන් අධිරාජ්‍යයටයි මේ ඔස්ට්‍රියන් අධිරාජ්‍යයටයි තමයි මේ මෙතන තියෙන නැගෙනහිර යුරෝපයේ තිබිච්ච රාජ්‍යයන් ටික අයිති වෙලා තිබ්බේ. හරිද? එතකොට මේ නැගෙනහිර යුරෝපයේ අපි ගත්තොත් ඒකේ රටක් තියෙනවා පුතේ මතක තියාගන්න. බොස්නියාව. මොකද රට කියන්නේ? බොස්නියාව. ඒතකොට මේ බොස්නියාවේ සංචාරයක යෙදෙනවා ඕස්ට්‍රියාවේ ඔටුන්න හිමි කුමාරයා. කවුද? ඕස්ට්‍රියාවේ ඔටුන්න හිමි කුමාරයා. හරි. සහ එයාගේ පවුලේ බිරිඳ දරුවෝ මේ සියලු දෙනා යනවා පුතේ කොහෙටද කියන්නේ? ඕස්ට්‍රියාව ඔටුන්න හිමි කුමාරයා කොහෙටද පුතේ යන්නේ කතා කරන්නේ? මම බොස්නියාවට යනවා.
කොහෙටද යන්නේ කතා කරන්නේ? බොස්නියාවට යනවා. ඒතර බොස්නියාවේදී ඒගොල්ලන්ගේ අගනුවර බවට පත් වෙන්නේ සරයේවෝ කියන නුවර. සරයේවෝ නුවරදී සරජීවෝ කියලා කියන අපි ඕනා කියන්නේ සරයේවෝ නුවරදී පැහැදිලි මේ සර්බියන් ජාතිකයන් පුතේ දෙන්නෙක් විසින් මේ ඔස්ට්‍රියාවේ ඔටුන්න හිමි කුමාරයා පුතේ සහ ඒ කුමාරියෝ ඒ පිරිසෝ කියන පුතේ මරලා දානවා. පැහැදිලිද කියන කාරණා. හරි. මොකද තමයි සරයේවෝ සිද්ධිය කියලා කියන්නේ. ඔස්ට්‍රියාවේ ඔටුන්න හිමි කුමාරයා සහ එයාගේ බිරිඳ පවුලේ උදවිය මේ බිරිඳ දරුවෝ මේගොල්ලෝ යනවා පුතේ කොහෙටද කියන්නේ බොස්නියාවේ සංචාරයකට. ඒගොල්ලන්ගේ යටත් කියන්නේ විජිතයක් වෙච්ච බොස්නියාවට යනවා. මේ ගියයින් පස්සේ මොකද වෙන්නේ? එහි ඉන්න පීඩිත මිනිස්සු ඉන්නේ මේ කාල වකවානුව තුල. මොකද මේ අර ඔස්ට්‍රියාව තුර්කිය මම ඒගොල්ලන්ගෙන් කියන්නේ ඒගොල්ලෝ තමයි මේ රටවල් පාලනය කරන්නේ. අපිට නිදහස් දියව කියාගෙන තමයි අර මිනිස්සු ටික ඉන්නේ පුතේ. සර්බියන් ජාතිකයෝ, බොස්නියන් ජාතිකයෝ ඒගොල්ලෝ ඉන්නේ පුතේ. පැහැදිලි. එතකොට මේ මිනිස්සුන්ට උමනාව තිබේ නිදහස. අර කොහොම හරි මෙතන සිදු වෙන ලොකු සිදුවීමක් මොකද්ද? බොස්නියාවේ අගනුවර වෙච්ච කොහෙද මං කිව්වේ? සරයේවෝ නුවරදී මේ ආපු කාවද කතා කරන්න පුතේ. අර ඔස්ට්‍රියන් කුමාරවරයා ඔටුන්න කුමාරයාගේ නම තමයි වාට ආච් ඩියුක් හරිද? ෆ්‍රාන්ස් ෆර්ඩිනන්ඩ් කුමාරයාව ඇතුළු පිරිස මොනා කරනවද කියන්නේ මරලා දානවා. කවුද මරන්නේ කතා කරන්නේ? සර්බියන් කියන්නේ ජාතිකයෝ දෙන්නේ. හරිද? නෝ තමයි කතාව. ඔතෙන් තමයි වගේ පොතේ වාට බීලා තියෙන්නේ. ඔතෙන්ට වෙනකන් ලිව්වත් ඔයාට කියන්නේ ඇති වෙනව මට ප්‍රමාණවත් නැහැ. මම ඔයාට කියන කචුට්ටක් අපි හාට ආයෙත් බලන්න. එතකොට දැන් වෙන සිද්ධිය මම මේක ගොඩක් මකන්න. මෙතන චුට්ටක් ඊළඟ වෙන සිද්ධිය වාට කියලා දෙන්න. ඒකත් ඔයා එකතු කරන්න ඕන මෙතෙන්. හරිද? එහෙනම් මේක ගැටලුවක් නැහැ. මේක ගැටලුවක් නැහැ. ඔන්න මේක ගොඩක් මම මකනවා. එතකොට ඔස්ට්‍රියාවේ ඉන්නවනේ. ඔස්ට්‍රියාව සර්බියාව කියන රටට සර්බියාවන් දෙන්නෙක් මැරුවි ඔස්ට්‍රියාව ඔටුන්න හිමි කුමාරයා. හරි. ඒක නිසා මේගොල්ලෝ මොකද කරන්නේ? යම් කිසි පැහැදිලිද ගිවිසුමක් යම් කිසි අපි ගත්තොත් එහෙම පොරොන්දු කීපයකට ගිවිසුමකට නැත්තම් කියනවා යම් කිසි විදියක පොරොන්දු කීපයකට ඒක මේ කැමති කරව ගන්න හදන සර්බියාව. මම වාට හරි වචනේ මොකට පොඩ්ඩක් කිව්වොත් එහෙම පැහැදිලි හරි කමක් නැහැ මුතේ ඒක. පැහැදිලි මොහාරි 3D වාට කියනගේ වචනේ මොහාට හරියටම කියන්න පැහැදිලිවම හරි. දැන් ඔහොම යන්න පැහැදිලි මේ කිව් වචනේ හරි ගැටලුවක් නැහැ. මට මේ ඕනෝනේ කියනවාට මේ කියන්නේ ගිවිසුමකට නැත්තම් කියනවා යම් කිසි විදියක මේගොල්ලෝ නීති රීති කීපයක් මේගොල්ලෝ යම් කිසි විදිහක පනවනවා කවුරු විසින්ද? ඔස්ට්‍රියාව විසින්. පැහැදිලි ඔස්ට්‍රියාව විසින් සර්බියාවට පැහැදිලි යම් කිසි විදිහක පැහැදිලි හරි ඒගොල්ලන්ගෙන් පොරොන්දු කීපයක් ගන්න හදනවා. එතකොට මේකට කැමති වෙන්නේ නැහැ කවුද කතා කරන්නේ කියන්නේ? සර්බියානු රජය මේකට කැමති වෙන්නේ නැහැ. පැහැදිලි මේ ඉල්ලීම් වලට කැමති වෙන්නේ නැහැ. පැහැදිලි කියන කාරණා. එතකොට මෙයා කැමතිුනේ නැහැ නේද? ඒ නිසා ඔස්ට්‍රියාව සිද්ධ වෙනවා සර්බියාවට විරුද්ධව යුද්ධ ප්‍රකාශ කරන්න. එහෙනම් ඔස්ට්‍රියාව සර්බියාව විරුද්ධව යුද්ධ ප්‍රකාශ කරනවා. ඔයාට මතකද මම කලින් කියලා ආවා අර බිස්මාර්ක්ගේ අර ගිවිසුම් ප්‍රතිපත්තිවලදී ඔස්ට්‍රියාවේ යාළුවා තමයි කවුද අපි කිව්වා කතා කරන්න? ජර්මනිය. පැහැදිලි කවුද? ජර්මනිය. එතකොට මේ ජර්මනිය ඇවිල්ලා මෙන්න මෙයාට වැඩකුත් නැහැ එක පැත්තකින්. නමුත් අර අපි දැක්කනේ ඒගොල්ලෝ තිබ්බනේ යම්කිසි මිත්‍ර සම්බන්ධතාවයක්. යුද ගිවිසුමක් තිබ්බනේ අපි දැක්කනේ. මෙන්න මේ කියන සාධකයේ උඩ මේ ජර්මනියත් ඇවිල්ලා මොකද කරන්නේ? සර්බියාවට විරුද්ධ යුද්ධ ප්‍රකාශ කරනවා. දැන් මාර වැඩි. ලොකු අධිරාජ්‍යවාදීන් දෙකක් කාණ්ඩේ පුංචි රටක් වෙච්ච සර්බියාවට විරුද්ධ යුද්ධ ප්‍රකාශ කරනවා. කොහොමද වැඩි? සර්බියාවට දැන් මාරපා. සර්බියාව දැන් උදව් ඉල්ලනවා කාගෙන් දන්නවා? මේ බලන්න කවුද රට කියලා? රුසියාවෙන් කියන්නේ උදව් ඉල්ලනවා. රුසියාවෙන් උදව් ඉල්ලනවා. ජර්මනිය කියනවා රුසියාවට රුසියා
ඔයා උදව් දෙන්න එපා සර්බියාවට. ඔයා පැත්තකටලා ඉන්න කියලා කියනවා. නමුත් රුසියාවෙන් යකමැති රුසියාව කියනවා මොකද්ද? ජර්මනියට කියනවා නෑ. සර්බියාව මගේ උදව් ඉල්ලුවා. මම යාට උදව් ලබා දෙන්න ලෑස්ති. මොකද උනේ? ජර්මනිය උන මැද්දෙන් පැනලා ආයේ ජර්මනිය යුද්ධ ප්‍රකාශ කරන්න පටන් ගත්ත කාත් එක්කද කියන්නේ රුසියාවත් එක්ක. පැහැදිලිද කියන කාරණාව. හරි. ලොකු ගැටලුවක් දැන් වෙන්නේ නැහැ. හරි. ජර්මනියට වැඩ නැහැනේ. ජර්මනිය යුද්ධ ප්‍රකාශ කරන කාත් එක්කද කියන්නේ රුසියාවත් එක්ක. රුසියාවේ යාළුවා තමයි කවුද කියන්නේ අපි දන්නවා ප්‍රංශය. දැක්කා. හරි. ත්‍රිපාක්ෂික මිත්‍ර යුස්මක් ගන්නවා. කවුද? ප්‍රංශයයි, රුසියාවයි, එංගලන්තයයි. හරි. එතකොට මේකත් එක්ක රුසියාවේ යාළුවා තමයි ප්‍රංශය නිසා මොකද උනේ කතා කරන්න. මෙයාගේ කොහොමද හතුරන්නේ කවුද? ප්‍රංශය. අන්න එහෙනම් නැවත මොකද කරන්නේ කතා කරන්න? ජර්මනිය විසින් යුද්ධ ප්‍රකාශ කරන ප්‍රංශෙත් එක්ක. ඇයි? රුසියාවට පාර දුන්නා රුසියාවත් එක්ක ගැටුම් යනකොට ප්‍රංශය අනිවාර්යයෙන් රුසියාවට උදව් දෙනවා කියන පදනම ඔස්සේ ජර්මනිය කොහොමද ජර්මනිය හතුරන්නේ ප්‍රංශය? එයා යුද්ධ ප්‍රකාශ කරනවා ප්‍රංශෙත් එක්කත් යුද්ධ ප්‍රකාශ කරනවා. පැහැදිලි කියන කාරණා. ඒතරවා දන්නවා ප්‍රංශය යාළුවා තමයි කවුද? එංගලන්තෙත් මේ පිළට එකතු වෙලා අවසානයේ මේගොල්ලන්ගේ හැදෙනවා පිළ. අර මම කියපු ඉස්සෙල්ලා කතා කරමු මොන පිළද පුතේ කියන්නේ මිත්‍ර පිළ හැදෙනවා. මෙතෙන්ට පසු කාලෙම තව එකතු වෙනවා කවුද කියන්නේ තුර්කිය එකතු වෙලා ඉන්නවා. අංකෝ ඉතාලියේ ඉන්නවා. ඒගොල්ලන්ගෙන් හැදෙනවා මොන පිළද කතා කරන්න? මධ්‍යම බලවතුන්ගේ පිළ හැදෙනවා. මෙන්න මෙහෙමයි අවසානයේ පිළ දෙක ටික මේගොල්ලෝ එකතු වෙලා මේ කියපු හේතු සියල්ලම කියන්න එකතු වෙලා 1971 පටන් ගත්ත මෙන්න අවසානයේ 914 තමයි පුතේ මේ ගැටුම ඔන්න ඇති වෙන්නේ. ඒ ආසන්නම හේතු තමයි කතා කරේ මොකද්ද? සරයෝ සිද්ධිය. එහෙනම් මම නැවත පොඩ්ඩක් කිව්ව සරයෝ සිද්ධිය කියලා කියන්නේ ඔස්ට්‍රියාවේ පුරුණේමි කුමාරයා බොස්නියාවේ සංචාරකය දෙනවා. එයාගේ පවුලේ සියලු දෙනාවත් එක්ක සර්බියන් ජාතිකයෝ දෙන්නෙක් විසින් කියන්නේ මරලා දානවා. පැහැදිලිද? ඒකට වන්දි වශයෙන් පැහැදිලි. වන්දි වශයෙන් වන්දි මම ඉස්සෙල්ලා මට විශ්ලේෂ වචනේ පැහැදිලි වන්දි වශයෙන් කවුද කතා කරන්න? ඔස්ට්‍රියාව පැහැදිලි මෙන්න සර්බියාවට වන්දි කීපයක් වන්දි ඉල්ලනවා ඒගොල්ලන්ගේ යම්කිසි නැත්තම් ගිවිසුමකට ලක් කරගන්න හදනවා ඒගොල්ලෝම. නමුත් සර්බියාව ඒකට කැමති වෙන්නේ නැහැ පුතේ. ඒ නිසා මොකද වුනේ කියන්නේ ඔස්ට්‍රියාව සර්බියාවට විරුද්ධ යුද්ධ ප්‍රකාශ කරනවා. එහෙනම් ඔස්ට්‍රියාවේ යාළුවෝ තමයි මිත්‍ර ගිවිසුමක් යුද්ධ ගිවිසුමක් ගන්න තිබේ ජර්මනිය. ජර්මනියට යුද්ධ ප්‍රකාශ කරනවා කාත් එක්කද? සර්බියාවත් එක්ක. සර්බියාව උදව් ඉල්ලනවා රුසියාවෙන්. රුසියාව උදව් ලබා දෙන්න ලෑස්ති. ජර්මනිය කියන උදව් ලබා දෙන්න එපා කියලා. නමුත් රුසියාව උදව් ලබා දුන්න නිසා දෙනවයි කියපු නිසා ජර්මනිය රුසියාවට මනා කරනවාද යුද්ධ ප්‍රකාශ කරනවා. එහෙනම් ජර්මනිය දන්නවා රුසියාවේ යාළුවා තමයි මිත්‍ර කිසුමක් ගන්න දෙන ප්‍රංශය. අනිවාර්යෙන් එයා රුසියාවට උදව් කරන බව දන්නවා ප්‍රංශය. පැහැදිලි ප්‍රංශ උදව් කරනවා රුසියාවට. ඒක දැන මෙයාගේ හතුර නිසා මෙයා ප්‍රංශ විරුද්ධව යුද්ධ ප්‍රකාශ කරනවා. ඒ ප්‍රංශෙත් යාළුවා තමයි කවුද? එංගලන්තේ. මේ සියලු දෙනා හැදෙනවා මිත්‍ර පිළ. අනිත් පැත්තෙන් ඔස්ට්‍රියාව, ජර්මනිය, තුර්කිය, ඉතාලිය වගේ රටවල් හැදිලා ඒගොල්ලන්ගෙන් හැදෙනවා පුතේ මොකද? මධ්‍යම පිළ. මේ තමයි ආසන්නතම කියන්නේ හේතු බවට පත්වන්නේ. පැහැදිලිද කියන්නේ? ඔන්න මම කතා කරා දැන් පළවන ලෝක යුද්ධයට හේතු ටික තමයි අද දවසේ ඔයාලට කතා කරේ. මම ඊළඟට ඔයාලට කතා කරන්න යන්න හදන්නේ. පැහැදිලිද? එතනින් එහාට ගිහිල්ලා ඔයාලට තියෙන මේ පොතේ පුංචි කොටසක් කියවුවනම් හොඳයි කියලා මට හිතෙනවා. ඔයාලා එන්න පැහැදිලි මෙන්න මේක අපි කියවලයන් අක්කාල 136 පිටුවේ පැහැදිලිද? හරි. මම මේ ටික දැන් කොහොම ඉවර කරලා තියෙන්නේ. හරි. මෙතන මේ චුට්ට පොඩක් අපි කියවලයන් කියලා මට හිතෙනවා. පැහැදිලි අපි යමාඩක පහසුවක් වෙයි. මම කියවන්නම්. මේ වන විට රුසියාව සහ ප්‍රංශය අතර මිත්‍රත්වයක් පැවති බැවින් ජර්මනිය රුසියාවට පහර දෙන විට ප්‍රංශය රුසියාවට උදව් කරනු ඇතැයි සිතූ කියන ජර්මනිය. මෙතින් ජර්මනිය ප්‍රංශයට විරුද්ධව ඔන්න යුද්ධ ප්‍රකාශ කරන්න යන්නේ. දෙවරක් නොසිතා ප්‍රංශයට විරුද්ධව යුද්ධ ප්‍රකාශ කළා. ජර්මනිය එක්සත් කළ අවදී සිට ජර්මනිය හා ප්‍රංශය අතර වෛරයක් තිබ්බා. මේ නිසා ප්‍රංශය යුද්ධයට අවතීර්ණ වීමට පෙර ඇයට පහර දීම සිදු ජර්මනිය කොහෙටද? බෙල්ජියමට කඩා වැදී. බෙල්ජියම හරහා මේදී බෙල්ජියම් සමහර කලින් යන්නේ මෙතන බෙල්ජියම් හරහා තමයි කොහෙටද එන්නේ කතා කරන්න කියන්නේ.
ප්‍රංශයට පහර දෙන්න පටන් ගත්තා. කවුද පහර දෙන්නේ? මෙන්න මේ කවුද කියන්නේ? ජර්මනිය. මුලින්ම පහර දුන්නේ බෙල්ජියමට. ඊට පස්සේ පහර දෙනවා කොටද කියන්නේ? ප්‍රංශෙත් අල්ල ගන්න පැහැදිලි. හරි ඊට පස්සේ අපි බලමු. හරි මෙම හිතුවක්කාරී ක්‍රියාපිළිවෙල ජර්මනියේ බ්‍රිතාන්‍ය ආරක්ෂාවට තර්ජනයක් වූ බැවින්ද බ්‍රිතාන්‍ය සහ ප්‍රංශය අතර මිත්‍රත්වයක් පැවති බැවින්ද බ්‍රිතාන්‍ය ජර්මනියට විරුද්ධව යුද්ධ ප්‍රකාශ කරමින් ප්‍රංශයේ සහායට ඉදිරිපත් වුණා. බ්‍රිතාන්‍යයන් ඒ වන විට ලොව පුරා යට විජිත රසක් හිමි කරගෙන සිටි රටක්. එබැවින් බ්‍රිතාන්‍ය යුද්ධයට අවතීර්ණ වීමත් සමග එම යටත් වීද කරාද යුද්ධයේ බලපෑම ඇති වුණා. පැහැදිලි කියන කාරණා. ඊට පස්සේ මෙතන තව පොඩි කාරණාවක් තියෙනවා. ඒ තමයි අපි එකක් පොඩ්ඩක් බලලෙමු. දැන් අපේ කොටස ඉවරයි ගොඩක්ම පොඩ්ඩක් මේ කාරණා චුට්ටක් අවුල් තියා ගන්න ඕන. දෙපාර්ශ්වය අතර ගොඩබිම් සටන් මෙන්ම මුහුදු සටන් ඇති වුණා. අතිනවීන යුද්ධායුධ ප්‍රයෝජනයට ගනිමින් දීර්ඝ සටන් ක්‍රියාත්මක වුණා. ජර්මනිය දිගින් දිගටම සබ්මැරීන් ප්‍රහාර හරි ජර්මනියේ සබ්මැරීන් ප්‍රහාර වලින් හරිද අපි කිව්වා ඇවිල්ලා බ්‍රිතාන්‍ය වරායෙන් පිටත් වන සෑම හරිද නැව් හතරෙන් එකක් පොඩි ගන්න ගන්නත් පුළුවන් නැව් හතරෙන් එකක් මොකද කරන්නේ කියන්නේ පුතේ ජර්මන් සබ්මැරීන් ප්‍රහාර වලට ලක් වුණා එච්චරට ඒගොල්ලෝ නාවික ශක්තිය ප්‍රබල කරන් හිටිය ජර්මනිය පැහැදිලි මෙන්න මේ අතරතුර වෙන ලොකු සිද්ධියක්. හරි අපෙන් අහනවා කෙටි ප්‍රශ්නයක්. කොහොමද ඇමරිකාව සම්බන්ධ වෙන්නේ කියලා අහනවා අපෙන් ප්‍රශ්නයක් අහනවා පළවෙනි ලෝක යුද්ධයට. කොහොමද ඇමරිකාව මේ මිත්‍ර පිළට සම්බන්ධ වෙන්නේ කියන කාරණාව. හරි. එහෙනම් අපි යන්න හදන්නේ එතෙන්ට. ඒ තමයි ඔයාලට මේ දම්පාට කොටුවේ ඔයාලට ඒ කොටස තියෙනවා. ඒ තමයි අර කිව්වා වගේ ඇමරිකාවේ නැවක්. ඔන්න එනවා පුතේ. ඒකේ නම තමයි ලුසිටානියා නැව. හරි. ඒකේ නම තමයි ලුසිටානියා කියලා අපි කියනවා. නැත්තම් ලුසිටානියා කියලා කිව්වත් කමක් නැහැ. හරිද? ලෝක නමක් ගැටලුවක් නැහැ. මේ ලුසිටානියා නේද? පැහැදිලිද? එයා එනවා මේ ඇමරිකන් මිනිස්සුත් එකතු කරගෙන හරිද? මේ නැව එනවා පුතේ ඇමරිකා එක්සත් ජනපදයට ආයිති මේ නැව හරිද? ඇමරිකන් ජාතිකයන් රැගත් මේ නැව ලුසිටානියා නම් මගී නැව සබ්මැරීන් ප්‍රහාරයකට ගොදුරු වෙනවා. පැහැදිලි කියන කාරණා. අර ජර්මනිය අපි දැක්කනේ. එංගලන්තේ අපි කිව්වනේ නැව් හතරෙන් එකක් අනිවාර්යෙන්ම කියන්නේ ගිලා බස්සනමයි කියලා කිව්වනේ මොහොතට පැහැදිලි ගිලා දමනමයි කියලා කිව්වනේ. ඒ වගේ මේගොල්ලෝ ඇමරිකන් නැවකුත් ගිලා බැස්සුවා. දැන් ඇමරිකාවට මොකද වෙන්නේ? අන්න ඇමරිකාව තීරණයකට එනවා. මේකේ පළිය ගන්නත් එක්ක අපි මිත්‍ර පෙළට යා යුතුයි. එහෙනම් ජර්මනියට විරුද්ධව මේගොල්ලෝ යුද්ධ ප්‍රකාශ කරනවා. කවුද? ඇමරිකාව විසින්. පැහැදිලි. එතකොට ඇමරිකාව තුල මෙතන කතා කරනවා පුතේ එයා තුල මොකද්ද? විශාල ආහාර තොග තිබ්බා. හරි. ඒ වගේම මිලියන 2ක් පමණ හරි මිලියන 2ක් පමණ පාබල සහ නාවික හමුදා සහ අතිනවීන යුද්ධායුධ ප්‍රබලව දෙනවා. එතකොට අපි ගත්තොත් එහෙම මේක වෙන්නේ 1915 වෙනි වගේ. හරි 15 එකකට. ඒතකොට යුද්ධයන් ප්‍රමාණය ගෙවිලා ගිහිල්ලා තියෙනවා. ඒතකොට අලුතෙන් වෙන යෝධෙක් වගේ කෙනෙක් කවුරු මිත්‍ර වෙලට එකතු වෙනවා කවුද? ඇමරිකාව. පැහැදිලි. ඒතකොට මේක මේ අර අපි කතා කරපු ජර්මනිය පැත්ත පරාජය වෙන්න මම ඉස්සෙල්ලා කිව්වා වගේ ඇමරිකාව මිත්‍ර පිළ සම්බන්ධ වීමත් එක හේතුවක් බවට පත් වෙනවා කියන එක ඔයාලා මතක තියාගන්නට ඕනේ. පැහැදිලිද කියන කාරණා. තේරුණාද කියන එක. එතකොට මේක ඔයාට ලියන්න පුළුවන්. කම තියෙනවා කෙටි ප්‍රශ්නයක් අහනවා ආගේ. හරි වෙනම සරයේවෝ සිද්ධියට එච්චර දුර හොයන්න ඕනේ නැහැ. නමුත් මේක ඔළුවේ පාට තියා ගන්න පුළුවන්. ඇමරිකාව කොහොමද සම්බන්ධ වෙන්නේ කියලා අහුවොත් ඇමරිකාවේ ලුසිටානියා නැව ගිල්වා දානවා කවුරු විසින්ද? ජර්මන් සබ්මැරින් ප්‍රහාරයක් හරහා. පැහැදිලි. මෙන්න මේකත් එක්ක තමයි මේගොල්ලෝ එකතු වීම ජර්මනියේ පරාජය වෙන්න හේතුවක් වෙනවා. මේ නැවත් වාට පොඩ්ඩක් උදේ පෙන්නනවා සමා බලනවා දැන්. මේක දිහාත් පොඩ්ඩක් බලන්න. පැහැදිලි. තව එකක්. ඇයි මධ්‍යම පිළ පරදින තව හේතුවක්ම ඉස්සරහ ඉතාලිය ගැන. ඉතාලිය මං කිව්වා අච්චුපතේ වාටක දාලා තිබ්බේ කොහමද? අච්චුපතේ දාලා තිබ්බේ ඇවිල්ලා ඉතාලිය අපි කිව්වා මිත්‍ර පිළ පැත්තේ. පැහැදිලි. මිත්‍ර පිළ පැත්ත තමයි අපි ආය 132ට ගියොත් එහෙම දාලා තියෙන්නේ මිත්‍ර පිළ පැත්තේ. නමුත් මම කිව්වා ඔයාලා විභාගයට ඇහුවොත් පැහැදිලි ඔයා ලියන්න ඕන මොන පැත්තටද කියලා
මධ්‍යම බලවතුන්ගේ පිළ පැත්තට ඉතාලිය වෙන්නට ඕන. පැහැදිලි. මොකද යුද්ධ යන අතරමැද්දේ නම් හිටියා කාලි පිළේද කතා කරන ආරම්භයේ නම් හිටියේ මධ්‍යම පිළේ හිටියේ. තේරුණාද කියන කාරණා. හරි. ඒ නිසා දැන් මෙන්න ඉතාලිය මේ අවස්ථාවේ ඉතාලිය පණිනවා මොන පැත්තටද පුතේ කතා කරන්න. එයා පණිනවා මිත්‍ර පිළ පැත්තට. හරි. එහෙනම් මෙන්න මුලදී මධ්‍යම බලවතුන්ගේ පිටුවන්ගේ ගත්ත 137 තෙල ගන්න. මුලදී ඉරි ගහ ගන්න පුළුවන් මානවද? මුලදී මධ්‍යම බලවතුන්ගේ පාර්ශවයේ සිට ඉතාලිය රහස් ගිවිසුමක් මගින් මිත්‍ර පාක්ෂිකයන්ට කියන්න එක්ව ජර්මනියට විරුද්ධ යුද්ධ ප්‍රකාශ කිරීම විශේෂ සිදුවීමකි. ඉතාලියේ මෙම ක්‍රියාකලාපය නිසා ජර්මනිය සහ ඔස්ට්‍රියාව අතර පැවති යුද්ධ රහස්. හරි. ජර්මනියේ තිබිච්ච යුද්ධ රහස් සියල්ල කාගාවට යනවාද කියන්නේ? ඉතාලිය පැත්තට. මෙමෙන් ඉතාලිය විසින් අරගෙන යනවා කොහෙද? මේ ප්‍රංශයේ පැත්ත නැත්නම් මිත්‍ර පිළට අරන් යනවා. සතුරන් අතරපත් වීම ජර්මනියට මාර අවාසිදායක වුණා. ඒ වගේම මිත්‍ර පිළේ රටවල් දිගින් දිගටම එල්ල කළ ප්‍රහාර නිසා ජර්මනියේ සේනා ශක්තිය හීන වී යුද්ධ බලය තව තවත් දුර්වල වුණා. රට තුල ආහාර අරුමුදයක් ඇති වූ අතර හරි එය හමුදාවල නොසන්සුන්තාවයටත් කියන්නේ ගැටලුවක් බවට පත් වුණා. ජර්මනිය ආහාර හිමියෙකුත් ඇති වෙලා මේ වෙලාවේ. ඒක හමුදාවට ප්‍රශ්නයක්. මිනිසුන්ට කන්න නැහැ. හැබැයි ගැටලු. ඊළඟට ගත්තොත් එසේ මහජන කැළඹීම් ඇති වී මහජනයත් ප්‍රශ්න කරනවා. මහජනයත් කැළඹීම් කරනවා. ඇති වී රට පුරා කලබලකාරී තත්ත්වයක් උද්ගත වෙච්ච නිසා ජර්මනී නාවික හමුදාව කැරලි ගසා ඉන් අධිරාජ්‍යව පන්නනවා. කවුද අධිරාජ්‍ය? අධිරාජ්‍ය තමයි දෙවන විලියම් පන්නා දානවා. එහෙනම් මෙයාගේ පළවා හැරීමත් එක්ක මෙයා පලා යාමත් ජර්මනිය ඉක්මනින් බිඳ වැටෙන්න මධ්‍යම පිළ බිඳ වැටෙන්න ඒක හේතුවක් බවට තව හේතුවක් බවට ඉක්මනින් පරාජය වෙන්න හේතුවක් බවට පත් වෙන එක ඇහුවකට ප්‍රශ්නයකට ඇහුවා. සලෑස්ති වෙන්නේ ගිරි ගහ ගන්න මොකද්ද? මම ආයෙ කියවන්නම්. ජර්මනියේ නාවික හමුදාව කැරලි ගසා අධිරාජ්‍ය නිරපීම උද්ඝෝෂණය කළ එනෝ සියසුනත හැරීම ගාගනිකා සියසුනත හැරීම ජර්මනියේ පරාජය වුණාද වේගවත් වුණා. ඇහුවොත් ජර්මනියේ පරාජය වේගවත් වෙන්න මොකද්ද බලපෑවේ කියලා ඇහුවොත් සියසුන අතහැරීම ජර්මන් පාලකයා සියසුන අතහැරීම ප්‍රධාන හේතුවක් බවට පත් වෙනවා. 1914 ඉඳන් 18 දක්වා පැවති පළලෝක මහා සංග්‍රාමයේ අවසන් වූ ජර්මනිය ප්‍රමුඛ මධ්‍යම බලවතුන්ට පරාජය අත්පත් කරලා දෙමි. හරි. එහෙනම් ඔන්න ඔය කොටස ඉවර වෙනවා. අපි යනවා දැන් එහා කොටස මොකද්ද? පළමුවන ලෝක මහා සංග්‍රාමයේ ප්‍රතිඵල ගැන කතා කරන්න යන හදන්නේ. පැහැදිලිද? මම ආයෙ ආපස්සට යන්නේ නැහැ. හරි. මම ගොඩාක් වෙලා කතා කරේ වාට ලොකු එක ප්‍රශ්නයක් කතා කරේ. පළලෝකතර හේතු අපි දන්නවා මොනවද කියලා. දැන් ඇල්සාස් ලොරෙන්ස් ප්‍රශ්නේ අපි කතා කරා. බිස්මාර්ක්ගේ ගිවිසුම් ප්‍රතිපත්තිය කතා කරලා දැන් පාඩම් ඇති වාර තුන අපි කතා කරේවිලා යට වෙජිත සඳහා වූ තරංගය කතා කරා. හතර කතා කරා ජර්මනියේ අධිරාජ්‍යවාදී ප්‍රතිපත්තිය. පහ අපි කතා කරාවිලා වාට පහ කතා කරේ මම රටවල් දෙකකට මේ ලෝකේ පිල් දෙකකට මේ රටවල් බෙදීම කියන කාරණාව කතා කරා. හය අපි කතා කරා වාට තවත් එකක් ඇවිල්ලා අවිතරංගය සහ ජාතිවාදය ගැන කතා කරා. හත කතා කරා මේ ටිකට ඉස්සෙල්ලා සරයේවෝ සිද්ධිය තමයි ආසන්නතම සිද්ධිය බවට පත් වුණා. පළලෝක මහා සංග්‍රාමය තුල පැහැදිලි ඔන්න ඔය ටික අපි කතා කරා. පැහැදිලි. ඊට පස්සේ කතා කරා ඇමරිකාව කොහොමද සම්බන්ධ වෙන්නේ කියලා. ඇහුවොත් අපි ලුසිටානියා නැව ගිල්වා දැමීමත් සමග ජර්මන් සබ්මරීන් හරහා පැහැදිලි. හරි. එතකොට අපි යන්න හදන්නේ නම් මේකේ ඇති වෙච්ච ලොකු ප්‍රශ්නකට යන්න හදන්නේ පළවන ලෝක මහා සංග්‍රාමයේ ප්‍රතිඵල මොනවාද කියලා අහනවා අපි. ප්‍රතිඵල තුනක් විස්තර කරන්න කියලා අහනවා අපි. පැහැදිලි. අපි එතෙන්ට දුවේ යන්න හදන්නේ පුතේ යන්න හදන්නේ නම් අපි ඒකත් අපි ඉවර කරලා දානවා. හරි. දැන් පළවෙනිම කාරණාව දිහාට හැරෙන්න හදන්නේ මම. ඊට ඉස්සෙල්ලා මම බෝඩ් එක පොඩ්ඩක් පාට මකා ගන්නවා. පැහැදිලි. හරි. අපි බලමු මොකද්ද කතා කරන්න අපිට තියෙන්නේ කියලා. හරි. දැන් මෙතනදී අපේ ප්‍රශ්නේ තමයි පළවන ලෝක මහා සංග්‍රාමයේ ප්‍රතිඵල තුනකින් විස්තර කරන්න. විස්තර කරන්න. පළලෝක මහා සංග්‍රාමයේ ප්‍රතිඵල කරුණු තුනකින් විග්‍රහ කරන්න. කරුණු තුනකින් විස්තර කරන්න. පැහැදිලි. එහෙනම් මොනවද ප්‍රතිඵල? ප්‍රතිඵල තුනක් විස්තර කරන්න. ප්‍රතිඵල තුනක් විස්තර කරන්න කියන කාරණා.
එහෙනම් පළවෙනිම කාරණාව තමයි පුතාලා යන්න ඕන. හරි. එකක් ගන්න පුළුවන් වාට මිනිස්හා දේපල විනාශ වීම. පැහැදිලි. මිනිස්හා දේපල විනාශ වීම. උදාහරණයක් කියන්න. අපි දැක්කවා ලියන්න මේක ලියද්දී පළවන ලෝක යුද්ධයට දැන් කලින් යුද්ධවලදී අපි දැක්කා හරි මේ නවීන අවියායුධ ඒගොල්ලෝ ගාව මහා පරිමාණයෙන් තිබුණේ පැහැදිලිව හරි. නමුත් පළවෙනි ලෝක යුද්ධදී අපි දැක්ක මේ පොත කියවද්දිත් අපි මේව කතා කරද්දිත් අපි දැක්කා හරි මේ රටවල් 25ක් හරි 25කට වඩා ප්‍රමාණයක් මේකට සම්බන්ධ වීම පැහැදිලි. දෙවෙනි කාරණාව තමයි ගත්තොත් අති නවීන යුද්ධ අවියායුධ ගත්තා. යුද්ධ ටැංකිය වෙන්න පුළුවන්. බෝම්බ, අත් බෝම්බ පැහැදිලි හරි. ඊට අමතරව ගත්තොත් එහෙම ඇවිල්ලා තව ගත්තොත් එහෙම විෂ රසායනික දේවල් පැහැදිලි. මේ හැම දෙයක්ම උපයෝග කරගත්තා මේගොල්ලෝ. නාවික බලය තිබ්බ ඒගොල්ලන්ට පැහැදිලි අපි දැක්කා. ගෝණින් ප්‍රහාර එල්ල කරා. පාබල හමුදාවක් හිටියා. මේ හැම දෙයක්ම පැහැදිලි රටවල් එකක නෙමෙයි හොඳේ. රටවල් මේක 25ක විතර පැතිරෙනවා යම් ප්‍රමාණ වලින් පැතිරෙනවා. සමහර රටවල් වල දැවැන්ත ලෙස පැතිරුණා. අපි දැක්ක ජර්මනිය, ප්‍රංශය වගේ රටවල් පැහැදිලි. එතකොට මේ රටවල් වල මේ යුද්ධය යනකොට මොනවාද ඇති වෙන දේවල්? මිනිස්සු විශාල ප්‍රමාණයකින් කියන්නේ මිය ගියා කියලා ලියන්නේ. මොච්චරද? මං කිව්වොත් ඔයාලට පළවෙනි ලෝක යුද්ධයෙන් මිනිස්සු කෝටියක් මිය යනවා පැහැදිලි. කෝටියක් ප්‍රමාණයක් කියන්නේ මිය යනවා. එවැනිම මිනිස්සු ප්‍රමාණයක් වාලියන්න පුතේ මොකක් කරනවද කියන්නේ අංග විකල වෙනවා. එවැනිම මිනිස්සු ප්‍රමාණයක් පුතීටත් වඩා මිනිස්සු ප්‍රමාණයක් අතපය නැති වෙලා පුතේ තුවාල වෙනවා පැහැදිලි. වායවලිය වෙන්න ඕන. මොන මිනිස්සුන්ට වෙච්ච විනාශය පැහැදිලි. ඊට අමතරව ගත්තොත් දේපල විනාශය තාමත් වැඩි. අපි දන්නවනේ මේ රටවල් වල යුද්ධ ඇති වෙච්ච ප්‍රදේශවල අපි දැක්කනේ අපි දන්නවනේ විදුලි කණු තියෙනවා පැහැදිලිද ඊට අමතරව අපි දන්නවා විදුලි බලයට හානි සිදු වුණා ජල බලයේ සියලු දේවල්ට හානි සිදු වුණා අතිබ්බ මහා මාර්ග සියල්ල කියන කැඩලා බිඳලා ගියා පැහැදිලිද කියන කාරණාව හරිද මේ පොදු දේපල සියල්ල මොකද උනේ කියන විනාශ වුණා පරිසරය මොකද උනේ කියන දූෂණය වුණා කියන පැත්ත ඔයා පෙන්වා දෙන්න ඕන පැහැදිලි කියන ගමනාගමනේ මේ දුම්රිය පැත්ත ඒ වගේම දුම්රිය වල බාසුන් මේ සියලු දේවල් මොකද උනේ කතා කරන ගොඩාක් අපිට අලාභ හානි වුණා හරි රටවල් විශාල ප්‍රමාණයකට විශාල වශයෙන් කියන්න ණය වෙන්න පවා කියන්න සිදු වුණ යුද්ධයක් තමයි මේ ලෝක මහා සංග්‍රාමයේ මෙන්න එන ප්‍රතිඵලය දකින්න එන පැහැදිලි මොකද්ද මිනිස්හා කියන්න දේපල විනාශයක් කියන්න සිදු වුණා පැහැදිලිද නොක්ලිය වෙන්න ඕන පැහැදිලි කියන කාරණාව හරි එහෙනම් මොනවද මම කිව්වේ මම කිව්වා මිනිස්සු හරි කෝටියක් විතර ප්‍රමාණයක් කියන්නේ මිය ගියා කිව්වා එවැනි විශාල ප්‍රමාණයක් අංග විකල වුණා එවැනි විශාල ප්‍රමාණයක් මම කිව්වා මොනවාද කියන අතපය නැති වෙලා ගියා පැහැදිලි හරි එතකොට ඒකත් එක්ක මතක තියාගන්න ඕන කාරණාව තමයි තව මේ මිනිස් ජීවිත වගේම කියන්නේ දේපලාවනියකුත් උනා අපි දැක්කා ඒකදී අපි කතා කරා වෙලා වාට හිතලා වුණත් මේවා ලියන්න පුළුවන් කෘෂිකාර්මික භූමි එතකොට දීවර පැත්ත පැහැදිලි මුහුදු විනාශ වුණා පැහැදිලි කියන කාරණාව හරි ඒ වගේම පාලම් පැත්ත ඒ බෝක්කු ඊට අමතරව ගත්තොත් එහෙම අපි දැක්කා මේ සමස්ත අපි දැක්කා විදුලි රැහැන් පද්ධති විනාශ වුණා අපි කතා කරා පැහැදිලි ඒවා ලියන්න ඊට අමතරව තව කිව්වා වාට ගමනාගමන පැත්ත සම්පූර්ණ විනාශ වෙලා ගියා කියන කාරණාව අපි දැක්කා පැහැදිලි ජලයේ පැත්ත විනාශ වෙලා ගියා මේ සියලුම විෂ රසායනික දේවල් මේ ජලයට මුහු වුණා මුසු වුණා පැහැදිලි පරිසරය දූෂණය වුණා වායු දූෂණය වුණා මේ හැම දෙයක්ම සිදු වුණ පැත්ත ගැන ඔයාලට කතා කරන්න පුළුවන් වාගේ මේ මාතෘකාව තුළදී පැහැදිලි වාගේ දෙවෙනි මාතෘකාවට මම යනවා මේක මකලා ආගේ ඊළඟ මාතෘකාව යනවා හැරේ ඔයාලට ලේසි මාතෘකාවක් තියෙනවා අපි එකක් කියලා යන්න කවුද දින්නේ එහෙනම් අපි කියනවා මොකක්ද මිත්‍ර පිළ ජය ගැනීම හා මධ්‍යම පිළ කියන්නේ පරාජයට පත්වීම. ඒතොර මෙන්න මේක වාට යන පුළුවන් ලේසි. ඒක දන්නවා ඔයා. මිත්‍ර පිළේ ඉඳපු රටවල් ටික දන්නවනේ. ඒ ටික නම් කරන්න. මිත්‍ර පිළේ රටවල් මොනවද අපි කිව්වා? මිත්‍ර පිළේ රටවල් ටික අපි දැක්කා. අපි ලියමු ආයසරය. මොනවාද? ප්‍රංශය අපි දැක්කා. එංගලන්තය හිටියා නේ ඊට අමතරව අපි තව කතා කරාවිලා ඇමරිකාව එකතු වුණා පැහැදිලි ඊට පස්සේ රුසියාව අපි දැක්කා ඊට පස්සේ අපි දකින අනිත් පිළ අපි දැක්කා මධ්‍යම පිළ
මධ්‍යම පිලේ ප්‍රධානම රට වුණේ මොකද්ද? ජර්මනිය. ඊට පස්සේ අපි දැක්කා යාට ඔස්ට්‍රිය හංගේරියානු අධිරාජ්‍ය, ඕස්ට්‍රියාව කියලා මම ලියනවා. ඊට පස්සේ තව ගත්තොත් එහෙම ඉතාලිය අපි දැක්කා. අනිත් පැත්තෙන් තුර්කිය අපි දැක්කා. මෙන්න මේ වගේ රටවල් තිබුණා කියලා ලියන්න. ඊළඟ අපි කියන්න අර මුලදී මේගොල්ලෝ දිනාගෙන ආව තමයි. නමුත් පසු අපි දැක්කම වල පරදින හේතු මේ ඉතාලිය කාට පැත්තට ගියාද? මිත්‍ර පිළට හොර රහස් ගිවිසුමකින් ගියා කියලා අපි දැක්කා. හරි ඒක ලියන්න පුතේ. ඊට පස්සේ දෙවෙනි කාරණා අපි දැක්කා මේකේ ඇමරිකාව මුලදී හිටියේ නැහැ. රුසියානිය නැව දිලා දෙවියන්ට ඇමරිකාව එකතු වුණා. එතකොට මේගොල්ලන්ගේ පරාජය තවතවත් කියන්නේ වේගවත් වුණා. ඒ වගේම වල කන්න ආහාර තිබ්බේ නැහැ කියලා කතා කරන්නේ ටිකක් දාන්නේ දෙන්න. පැහැදිලි. හරි. එතකොට මිනිස්සු කැරලි ගහන්න ගත්තා. නාවික හමුදාව කැරලි ගහන්න ගත්තා. එවැනි ප්‍රශ්න. ඒ නිසා අධිරාජ්‍යව නිර්පල දැම්මා. අන්න එවැනි කාරණා දාලා වාඩ පුළුවන් කියන මිත්‍ර පිළ ජය ගන්නවා, මධ්‍යම පිළ පරාජයට පත් වෙනවා කියලා. පැහැදිලි මම හිතන්නේ ඔන්න නම්බර 2. හරි වාඩ 3ක් ඕන වෙනවානේ පැහැදිලි. හරි. එහෙනම් මම මේකත් ඔන්න වාඩ මකලා අපි යනවා එහෙනම් ඊළඟ මාතෘකාව දිහාවට හැරෙන්න. ඊළඟ මාතෘකාවට යනකොට පුතේ අපි තුන්වෙනි මාතෘකාව පැහැදිලි. අපි කියනවා වර්සෙල්ස් ගිවිසුම හරහා. වර්සෙල්ස් ගිවිසුම හරහා හරි ජර්මනියට දැඩි දඬුවම් පැමිණවීම. හරි. එහෙනම් අද වර්සෙල්ස් ගිවිසුම කෙලිවුවත් ඇති. වර්සෙල්ස් ගිවිසුම හරහා ජර්මනිය ඇතුළු අපේ මධ්‍යම පිරට දැඩි දඬුවම් පවන විශේෂයෙන්ම ජර්මනියට. හරි. ජර්මනිය කියනවා මේ වර්සෙල්ස් ගිවිසුම හරහා ඒගොල්ලෝ හරි ඇමරිකානු ඩොලර් මිලියන 32ක වන්දි මුදලක් කාට ගෙවන්න ඕනද? මිත්‍ර පිළට ගෙවිය යුතුයි කියලා පැහැදිලි. මම කියනවා ඇමරිකානු ඩොලර් මිලියන 32ක් පැහැදිලි. කාටද ගෙවන්න ඕන කතා කරන්නේ? මිත්‍ර පිළට ගෙවන්න ඕන. මේගොල්ලෝ මේ යුද්ධයෙන් වෙච්ච විනාශය මගහරවා ගන්න ජර්මනිය පැත්තට දැන් මේකේ ලොකු වැරදිකාරය යාබවට පත් කරලා එයාගෙන් ලොකු සල්ලියක් ගන්න හදනවා මේ මිත්‍ර පිළ පැහැදිලි. එතකොට ඒක එකක්. ඒ වගේම තව කතා කරන්න ඕන ඔයාලට මතක ඇතිනේ එල්සාස් සහ ලොරේන් ප්‍රදේශ නැවත ලබා දෙන්න සිද්ධ වෙනවා. කාටද කියන්න? ප්‍රංශයට තම මිත්‍ර පිළට ලබා දෙන්න සිද්ධ වෙනවා. ප්‍රංශයට ලබා දෙන්න සිද්ධ වෙනවා. කාටද? ජර්මනියට පැහැදිලි. ඒ වගේම ජර්මනියේ හරිද අවියායුධ හදන ඒවා නතර කරන්න වෙනවා. අවියායුධ හරි හදන ඒවා පැහැදිලි දේවල් නතර කරන්න වෙනවා. යුද ශක්තිය මනා කරනවාද කියන්නේ සීමා කරනවා පුතේ. පැහැදිලි. මෙන්න මේ දේවල් ජර්මනියට සිද්ධ වෙනවා. ඊට අමතරව තවත් ගත්තොත් එහෙම හරි යුරෝපේ පිටත ජර්මනිය සතු තව යටත් වීද තියෙනවනේ. දැන් ජර්මනියත් අල්ලන්නේ කියන්නේ සමහර ප්‍රදේශ. ඒ ප්‍රදේශ සියල්ල මිත්‍ර පිළට ලබා දීලා මිත්‍ර පිළේ ඉන රටවල් අතර ඒගොල්ලෝ එක බෙදා ගන්නවා. එහෙනම් මම කිව්වා ජර්මනිය සතු යාගේ යටත් විජිත සියල්ල මිත්‍ර පිළ බෙදා ගන්නවා. මිත්‍ර ලබා දී යුතුයි. අපිට ඔක බලන්න පුළුවන්. පැහැදිලි. පිටු අංක 138ට ගිහිල්ලා මෙන්න මේ කොටුව බලන්නවාට පුළුවන්. මේ රතු පාට රෝස පාට වගේ දෙන කොටුව යාට බලන්න පුළුවන්. මම ඒක කියවන්න. වර්සෙල්ස් ගිවිසුමෙන් ජර්මනියට දැඩි දඬුවම් පැමිණ වූ ආකාරය. ජයග්‍රාහී රටවලට විශාල වන්දි මුදලක් ගෙවන්න කොච්චරද? ඇමරිකානු ඩොලර් මිලියන 30ක්. හරි? ඇමරිකානු ඩොලර් ලියවෙන්න ඕන. ඇමරිකානු ඩොලර් මිලියන 30ක්. හරිද? අර ගේමේ ඉන්න අන්තිමට ගියාම ගේමේ ඉන්න මම තව ටිකයි තියෙන අපි ඉවර කරමු. ඒවත් දෙක හමුදා තබා ගැනීම සහ අවියායුධ නිෂ්පාදනය ජර්මනිය සීමා පැමිණෙවුවා. කොහොමද වඩා බෑ යම් ප්‍රමාණයක් පමණයි. ජර්මනිය ප්‍රංශයෙන් අල්ලාගෙන තිබු එල්සාස් සහ ලොරේන් යන ප්‍රදේශ යලි ප්‍රංශයට පවරා ගත්තා. පැහැදිලිද දන්න. 4 යුරෝපීන් පිටත ජර්මනිය සතු යටත් විජිත ජයග්‍රාහී ජාතීන් අතර බෙදා ගැනීම කියන කාරණා. පැහැදිලිද? හරි. එතකොට මට තව දෙයක් කියන්න ඕන. ඕම බලන්න මේකේ මේ කොළ පාට කොටස පොඩ්ඩක් බලන්න. පැහැදිලි. ඊට උඩ රූලට ගියත් කමන්නේ මම කියවන්න කවුද මේවා දැන් මේ මෙතන මේ ප්‍රංශේ
හරි ප්‍රංශයේ පැරිස් නුවරට ඇවිල්ලා කවුද මේ රටවල් හතරක ඉන්න අගමැතිලා තුන්දෙනෙකුයි ජනාධිපති කෙනෙකුයි ප්‍රධාන වශයෙන් එකතු වෙලා තමයි මේ තීරණ ගන්නෙ. පොඩ්ඩක් බලන්න කවුද කියලා අපෙන් අහනවා ඉරිගාන ප්‍රශ්න වලට අහනවා යා කරන්න මෙහෙම දෙනවා. සමාන ලකුණු 3 ප්‍රශ්න අහනවා සෙකන්ඩ් එකේ අපි ඒ නිසා ලෑස්ති වුණු එක පාඩම් කරගන්න ඕන මේ දැන් පැහැදිලි. කවුද කියලා බලමු. මම කියවනවා. යුද්ධයේ අවසානයේ සාමගිවිසුමක් ඇති කර ගැනීම සඳහා 1919 ජනවාරි මාසයේ ප්‍රංශයේ පැරිස් නුවරට ගන්න. ප්‍රංශයේ පැරිස් නුවර පවත්වන සාකච්ඡාවල රටවල් ගණනාවක් නියෝජිත සහභාගී වුණා. කවුද? ඇමරිකා එක්සත් ජනපද ජනාධිපතිගේ නම තමයි වුඩ්‍රෝ විල්සන් මහත්තයා. මෙයා අපිට ඕන වෙන්නේ නැහැ. අම්බානට ඕන වෙන ඉස්සරහට එස ලෑස්ති වෙන්න වුඩ්‍රෝ විල්සන් කියන මහත්තයා ජනාධිපතිවරයා. බ්‍රිතාන්‍ය අගමැති කව ලොයිඩ් ජෝර්ජ්. ලොයිඩ් ජෝර්ජ් වගේ නමකින් පාට ඉංගලන්තේ කියන එක වාඩි ඉක්මනින් හඳුනා ගන්න පුළුවන්. ප්‍රංශයේ අගමැති තමයි කවුද? ක්ලෙමන් ෂෝ. කවුද නම්? ක්ලෙමන් ෂෝ තමයි ප්‍රංශයේ අගමැති ඇසින්නේ මේ වෙලාවේ. ඉතාලිය අගමැති ඉන්නේ කවුද? විටෝරියෝ ඔලෙන්ඩෝ. හරි ඉතාලියේ ලීලි ලලලලල ඔලෙන්ඩෝ ඔලෙන්ඩෝ පැහැදිලි හරි. එහෙම අල්ලන්නත් පුළුවන් නැත්නම් පාඩම් කරලා ඉතාලිය අගමැති කවුද ඉන්නේ? විටෝරියෝ ඔලෙන්ඩෝ ඉන්නවා. පැහැදිලිද කියන එක. මේ හතර ඔයා මේ දැන් පාඩම් කරන්න ඕන. පැහැදිලිද? හරි ඒක මාක් කරගන්න පැන්සල් එකකින් හරි මාක් කරගෙන මේක පාඩම් කරගන්න ඕන අනිවාර්යෙන්ම පැහැදිලි. එතකොට මෙම සාම සාකච්ඡාවල ප්‍රතිඵල වශයෙන් පරාජිත පාර්ශවයේ සමග ගිවිසුම් කීපයක් ඇති කරගත්තා. ඒ අතර ජර්මනිය සමග අත්සන් කළ වර්සෙල්ස් ගිවිසුමද වේ. යුද්ධයේ චෝදිතයා වශයෙන් ජර්මනියට වර්සෙල්ස් ගිවිසුමෙන් දැඩි දඬුවම් පමුණුණු ලැබිය. තේරුණාද? ඒක තමයි මේ වර්සෙල්ස් ගිවිසුමේ අපි ඕසපාන පිටුවේ කොටුවේ අපි කතා කරේ. ඔන්න ඒ කාරණාව තමයි ඔය අපි කිව්වේ මොකද්ද මාතෘකාව? අපි දැක්කා වර්සෙල්ස් ගිවිසුම හරහා ජර්මනිය ඇතුළු ඒ පිළේ ඉඳපු මධ්‍යම පිළේ පිරිස දැඩි දඬුවම් පැමිණීම කියන මාතෘකාව ඔස්සේ ඔයා කතා කරන්න ඕන. පැහැදිලි. හරි. ඇමරිකානු ඩොලර් මිලියන 33 වන්දි මුදල ගැන 32 වන්දි මුදල. ඊට පස්සේ ඇල්සාස්සා කියන ලොරෙන්ස් ප්‍රශ්නය පිළිබඳව පැහැදිලි. හරි. ඇල්සාස්සා ලොරෙන්ස් ප්‍රංශයට ලබා දීම සම්බන්ධයෙන් පැහැදිලි. ප්‍රංශයට ලබා දෙන සිද්ධ වුණා ජර්මනි දිවසේ ඇල්සාස්සා ලොරෙන්ස්. ඊට අමතරව ගත්තොත් එහෙම තව එකක් ජර්මනිය අභියායුධ හරි යුද්ධ ශක්තිය සීමා කරා කියන ඒවා ලියවෙන්න ඕන. ඊට පස්සේ අපි කියනවා ඒ වගේම ජර්මනිය සතු යටත් විජිත තිබ්බනා. ඒ යටත් විජිත ටික මිත්‍ර පිළ අතර බෙදා ගැනීමක් කියන සිදු වුණා. පැහැදිලිද කියන එක? හරි. එහෙනම් මම යනවා. තව කාරණා දෙකක් තියෙනවත් එක්ක කතා කරන්න. පැහැදිලි. අපි එතෙන්ට යන්න හදන්නේ එහෙනම් ඒ තමයි ඊළඟ මාතෘකාව. මේක මතලම කතා කරන්නවාට හරි. අපි ඊළඟ මාතෘකාවට එනවා. ඒ මාතෘකාව තමයි පුතේ මතක තියාගන්න ඔයා. හරි. ඊළඟ මාතෘකාව තමයි මම ගන්නේ අධිරාජ්‍යවාදී රටවල් බිඳ වැටි. හරි. නව ජාතිකත්ව පදනම් කරගත් නැත්නම් ජාතිකත්වය පදනම් කරගත් නව රාජ්‍යයන් බිහිවීම වාට ඕන නම් කෙටියෙන් යන්න පුළුවන්. අධිරාජ්‍යවාදී රටවල් කියන්නේ බිඳ වැටීම කියන කාරණාව ගන්න පුළුවන්. නැත්නම් ජාතිකත්වය පදනම් කරගත්ත නව රටවල් බිහිවීම කියලා ගන්න පුළුවන්. මම කැමතියි වා මේ දෙකම එකතු කරලා මාතෘකාව ගන්න හොඳයි. ගොඩක් හොඳයි. ඒතර මොනවද අධිරාජ්‍යවාදී රටවල්? අපි තිබුණේ මොනවද කලින්? මම දන්නවා ජර්මනිය ලොකු අධිරාජ්‍යවාදයක් ගොඩනගාගෙන හිටපු බව අපි දැක්කා. මම වාට මේ කලින් මේ පින්තූර එකක් වාට පෙන්නුවා. ජර්මන් අධිරාජ්‍යයක් තිබ්බා පළමු ලෝක යුද්ධයේ මේ ජර්මනිය පරදින කලින් අපි දැක්කා. ඔස්ට්‍රියාව අපි දැක්කා. තුර්කිය අපි දැක්කා. පැහැදිලිද? එතකොට මේ අධිරාජ්‍යයන් ටික බිඳ වැටෙනවා. බිඳ වැටිලා මම තව සිතියමක් පෙන්නන්නම්. පැහැදිලිද? මම පාවිච්චි කරන්නේ වාට ඊට කලින් මේ වාගේ සිලබස් එකට කලින් තිබිච්ච පැහැදිලිද? අච්චුපත වල අයියලා කළ ඉගෙන ගත්ත අච්චුපතේ තිබිච්ච රූපරාම කීපයක් තමයි මම මේවට ගත්තේ. මේ පොතේ රූපරාම නැති නිසා පැහැදිලි. මෙන්න තියෙන අලුතෙන් දීවිච්ච රාජ්‍ය මේ පේනවා. තේරුණා? ඒ අතර ලොකුවට තිබ්බ ජර්මනිය. හරි. ජර්මනිය මේ බලන්න මෙතන පොඩි වෙලා. පේනවා? කෑලි කැඩිලා. ඔස්ට්‍රියන් කියන රාජ්‍යය මේ ඉතාමත් පොඩි වෙලා. ඔස්ට්‍රියාව මේ පේනවා.
ඔස්ට්‍රියාව හරි පොඩි වාට පේන්නේ නැති වෙදි කමක් නැහැ. හරි පොඩි වෙලා පැහැදිලිද හරිද? ඒතකොට මේ හංගේරියාව පේනවා පුංචි වෙලා පේනවා දෙක රටවල් දෙකක් වෙලා. හරි මේක මේ ලොකු ඔක්කොම තිබ්බේ ඇවිල්ලා ඔස්ට්‍රියා හංගේරියාව අධිරාජ්‍යනේ කලින් තිබ්බේ. මම ආයෙ පෙන්නන්නම් ඒ රූපේ වාට. බලන්නකො මෙතන. මේ බලන්න. ජර්මන් අධිරාජ්‍ය හරි ලොකුයි. ඔස්ට්‍රියන් හරි ලොකුයි පේනවද? ඒක තමයි කෑලි වල කැඩලා තියෙන්නේ කොහෙද කියන්නේ. පළලෝකුදෙන් පස්සේ අන්න නව රාජ්‍යයන් බිහි වෙලා. එනවා ලියන්න මොනවාද නව රාජ්‍යයන්? ජාතිකත්වයේ පදනම් කරගෙන. ඒ කියන්නේ අර මං කිව්වනේ හිර වෙච්ච ජාතීන් හිටියනේ පැහැදිලි ඔස්ට්‍රියානු අධිරාජ්‍යයේ යටතේ ඉඳපු පැහැදිලි තුර්කි අධිරාජ්‍ය යටතේ ඉඳපු විවිධ ජාතීන් ඉන්නේ. ඒ ජාතීන් එකතු වෙලා වෙනම රටක් හදා ගන්නවා. තව ජාති වල තව රටක් හදා ගන්නවා පැහැදිලි. අන්න ඒ ආදී වශයෙන් පැහැදිලි අලුතෙන් හදන චෙකස්ලෝවැකියාව රට. හරි චෙක් රාජ්‍ය චෙකස්ලෝවැකියාව. ඊට අමතරව තියෙනවා මේක තව රටක් හමුනා අලුතෙන් පෝලන්තය. මේ වෙන පෝලන්තය කියන රට කලින් තිබුණ පෝලන්තය අලුතෙන් ආවා. තව මේ යුගොස්ලෝවියාව වෙන යුගොස්ලෝවියාව වගේ රටවල් පැහැදිලිද මේ වගේ නව රටවල් බිහි වුණා. වාට පොතේ දීලා තියෙනවා ඊට උඩිනුත් තව තියෙන රටවල් දෙකක් ෆින්ලන්තය. මෙන්න මෙතන අපි ගත්තොත් එහෙම පේනවා ෆින්ලන්තේ පේනවා අඩුවේ උඩම තියෙන්නේ උතේ ෆින්ලන්තේ සහ ඊට අමතරව තවත් ගත්තොත් එහෙම ඔයාලට මේ අපිට ගන්න පුළුවන් පෝලන්තේ අපි කතා කරානේ වාට පෝලන්තේ හරි චෙකස්ලෝවැකියාවත් අපි කතා කරා. වාට ඕනනම් ඔයාගේ අච්චුවතේස් මම වාට අර මුල් එකට ආවොත් ආයේ වෙන්නන්න පුළුවන් මේ තියෙන නෝර්වේ මේ ස්වීඩන් මෙන්න මේක තමයි ඇවිල්ලා මේ රෝස පාට මේ තැඹිලි පාට මෙන්න මේ කෑල්ල තමයි ඇවිල්ලා අර කතා කරමු ෆින්ලන්තයේ ලෙස අලුතෙන් ආපු රාජ්‍ය බවට පත් වෙන්නේ පැහැදිලි. එතකොට ඊට අමතරව මෙතන අනිත් ඒවා යම් ප්‍රමාණයක් තමයි සඳහන් වෙන්නේ අපිට. තව මං කිව්ව රාජ්‍යයන් කීප එකක් තමයි මොකද්ද පෝලන්ත. මෙතන ඒක පෝලන්තේ නෑ මේක මේ කැඩෙන්නට කලින් සිටියමක් තමයි මෙතන තියෙන්නේ ඔයාට පැහැදිලි. මේ තියෙන්නේ ඔයාට පළලොකුදෙන් පස්සේ ප්‍රතිඵල ලෙස අර අධිරාජ්‍යයන් බිඳ වැටුණයින් පස්සේ කුඩා රාජ්‍යයන් වලට අලුත් ජාතිකත්ව රාජ්‍යයන් බිහි වුණා පස්සේ පැහැදිලි මේ චෙකස්ලෝවැකියාව ඔස්ට්‍රියාව වෙන හරි හංගේරියාව තිබිච්ච ඒවා. ඒතර වල ගන්න වෙන්නේ පෝලන්තයයි ෆින්ලන්තයේ තියෙන උඩින් චෙකස්ලෝවැකියාව තියෙනවා පැහැදිලි. මෙන්න මේ කියන රටවලට යුගොස්ලෝවියාවයි මේ හතර ඔයා ලියවෙන්න උත්තරේට අපිට කියනවා මොකද්ද අධිරාජ්‍යවාදී රටවල් බිඳ වැටුණා අලුත් රාජ්‍යයන් මොනවද කියන ඒවා පෙන්වලා දුන්නා. පැහැදිලිද? ඒගොල්ලෝ ඊට පස්සේ ඡන්දයක් දීලා ඒගොල්ලන්ගේ නායකයෙක්ව පත් කරගෙන ඒගොල්ලෝ රට පාලනය කරගෙන යනවා. පැහැදිලි කාටවත් යටතේ නෙමෙයි. ඒතකොට ඒගොල්ලෝ ඉන්නේ. පැහැදිලිද? තේරුණාද කියන එක හරිය. යනවා අවසන් කාරණාවට එන්න හදන්නේ. අවසන් කාරණාවට එන්න හදන්නේ. ඒ තමයි පුතේ ඇවිල්ලා දැන් ලෝක යුද්ධය ගොඩක් දැන් බිහිසුනේ. අපි දැක්කන් දැන් කෝටියක් මිනිස්සු මරුණානේ. මේකත් එක්ක මේ රටවල් තේරුම් ගන්නවා ආයෙනම් අපිට මේ ලෝක යුද්ධ එපා. පැහැදිලි. ලෝක යුද්ධ එපා කියන දැන් තේරෙනවා. ඒකත් එක්ක මතක තියාගන්න නැවත ලෝක යුද්ධයක් ඇති නොවෙන්න හදා ගන්නවා. මොකද්ද කියන්නේ? ජාතීන්ගේ සංගමය කියලා එකක්. මොකද හදාගන්න? ජාතීන්ගේ සංගමය. පැහැදිලිද මම කියන්නේ? තේරුණාද? නැවත ලෝක යුද්ධයක් ඇති නොවෙන්න මේ ජාතීන් එකතු වෙලා පැහැදිලිද හදා ගන්නවා. පැහැදිලිද අලුතෙන්ම සංවිධානයක් නැවත ලෝක දෙක ඇතියපෝ එපා පැහැදිලි. මේක හදාගන්න එක තමයි ජාතීන්ගේ සංවිධානය හදාගන්න. ඊට පළවෙනිදට පස්සේ හැදෙන මොන සංවිධානයද? ජාතීන්ගේ සංවිධානය. මේකේ නායකත්වය ගන්නවා අර කියපු නායකයෝ. කවුද? ඇමරිකාවේ වුඩ්‍රෝ විල්සන් තමයි මේකේ ප්‍රධානත්වය ගන්න කෙනා. ඒවොත් එහෙනම් කවුද මේකේ නායකත්වය ගන්න කෙනා? කවුද ඒවොත්? ඇමරිකානු ජනාධිපති වුඩ්‍රෝ විල්සන්ගේ ප්‍රධානත්වයෙන් තමයි පැහැදිලිද මේ ජාතීන්ගේ සංගමය ආරම්භ වෙන්නේ. එතකොට මේ ජාතීන්ගේ සංගමය කරපු සේවාවන් ගැන අපි ද්වියේදී පාට කතා කරනවා පුතේ. පැහැදිලිද? එතකොට මේකත් ප්‍රතිඵලයක් ලෙස දකින්න මෙතනින් පස්සේ අවුරුදු 21ක් පුරාවට කිසිම යුද්ධයක් ඇති නොවෙන්න යුද්ධ ඇති වෙන්න ගියා. අපි ඉදිරියේදී කතා කරනවා. නමුත් ජාතීන්ගේ සංගමයේ තිබිච්ච නිසා ඒවා විසඳ ගන්න පුළුවන් වුණා කියන කාරණාව මතක් කරමින් ඔයාට අද දවසේ මම හිතනවා ඔයාට මේ කරපු කොටස තාමත් හොඳින් මනමින් තේරෙන්නේ නැති
කියලා මගේ පුතාලට තේරුම් නැත්නම් යම් කිසි කොටසක් සර්ට WhatsApp message එකක් දාන්න. ඔයාලට ඒවලින්ම මම පැහැදිලි කරලා දෙනවා. වීඩියෝ එකකින් හරි නැත්නම් ඔයාලට message එකකින් හරි පොඩි කෙටි ප්‍රශ්නයක් වගේ නම් අහන්න කියන එක මතක් කරනවා. අහන්න නැතුව ඉන්න එපා මේ වෙලාවේ. මේ වෙලාවේ අහන්න නැතුව ඉන්න එපා. පස්සේ අහනවා කියලා ඉන්න එපා. දැන් අහන්න. පැහැදිලිද? අපි ඉදිරියේදී ආයේ අමත අපිට මොකට මොන අපි හම්බුණා පුතේ. වායි එතනදී තව අපිට මේ කතා කරන්න පුළුවන්. නමුත් මේ වෙලාවේ දැන් අහලා මේක ඉවර කරගන්න. මොකද අපි දැන් ප්‍රශ්න පත්‍ර දැන් ලියාගෙන යනවා අවදිය. හරි. තව මාස 3ක් වගේ කාලයක් අපිට තියෙන. 3ක්වත් නැත්තරම් 3ක් වගේ කාලයක්. ඔයා මේ ටිකේ හොඳට එහෙනම් පාඩම් කරන්න. නිදි වහාගෙන පාඩම් කරන්න. හරි. බල ඒ නමයක් ගන්න ඕන. ලොකු තැනකට යන්න ඕන. ඔය ඉන්න පුංචි ඉස්කෝලෙන් ලොකු ඉස්කෝලේකට යන්න ඕන. පැහැදිලි? හරි. ඒතර අම්මා තාත්තගේ ඊනේ සැබෑ කරන්න ඕන. උඹේ ඊනේ සැබෑ කරගන්න ඕන. හරි. මෙතෙන්ට වැඩ කරපල්ලා මේ දවස්වල. වැඩ කරන්න මේ දවස්වල ඕන උදව්වක් දෙන්න උපරිමේ වා කතා කරන්න මට ඉතිහාස විෂය සම්බන්ධයෙන් මොනවා හරි ප්‍රශ්න තිබුත් කතා කරන්න. මම තව වීඩියෝස් ඔයාලට එවනවා. පැහැදිලි? මේ අතරමැදෙත් එවනවා පැහැදිලිවම. ඉතින් ඔයාලා ලෑස්ති වෙලා ඉන්න බලන්න. හරි. මේක නැවත ඔයා බලන්න පුළුවන්. ඒ නිසා රිලැක්ස් වෙලාවක හරි. වාගේ ඉයර්ෆෝන් දෙක අරගෙන වෙන්න පුළුවන්. හෙඩ්ෆෝන් එක අරන් වෙන්න පුළුවන්. වාහන පුළුවන් මේක නිදාගෙන යන මොහොතක වුණත් පුතේ මේ මං කියපු ටික අහන්න පුළුවන්. හරිද? නිතර ඇහිම හරහා ඔයාලට පුළුවන් වෙනවා මේක ධාරණය කරගන්න පුළුවන් වෙනවා. පැහැදිලිද කියන කාරණා? ඒ දේවල් කරයි කියන විශ්වාසය තුල පැහැදිලි මම අද දවසේ මේ කොටස නවත්තනවා පුතේ. එහෙනම් අපි ඊළඟ කොටසින් අපි හමු වෙමු. එහෙනම් සියලු දෙනාටම පාඩම් කරන කාලයක් වේවා කියලා ප්‍රාර්ථනා කරමින් එහෙනම් සමු දෙනවා. එහෙනම් සියලු දෙනාටම ආයුබෝවන් කියලා මම ඔයාලට මේ පාඩමෙන් මේ කොටසින් සමු ගන්නවා. ඊළඟ ලෙසන් එකකින් හමු වෙන්න බලාපොරොත්තු වෙනවා. ආයුබෝවන් සියලුම දෙනාට.